මල්ලි ඔයගොල්ලෝ අද මේ සම්බන්ධ වෙලා ඉන්නේ අපොත උසස් පෙළ තාක්ෂණ විද්‍යා විෂය ධාරාව අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලීය තාක්ෂණික පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන රසායන විද්‍යාවර විභාග අත්වල වැඩසටහන සමගයි. ඒ හරහා අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ තාක්ෂණ විද්‍යාව සඳහා විද්‍යා විෂයට අදාළ තුන්වන ප්‍රශ්න පත්‍රයයි. එහිදී අපි තාප රසායනය, චාලක රසායනය, කාබනික සංයෝග, කර්මාන්ත බහුවයවික හා ස්වභාව නිෂ්පාදන වර්ගීකරණය යන පාඩම් වලට අදාළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂම ඔයාලට කියන්න මේ වගේ විටත් ඔයාලා ළඟ ප්‍රශ්න පත්‍රය නැත්නම් පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන අපේ Telegram group එකට අදාළ link එක මගින් ඒ link එක මගින් group එකට සම්බන්ධ වෙලා ඒ අදාළ ප්‍රශ්න පත්‍ර ලබා ගන්න ලෙස ආරාධනා කර සිටිනවා. හරි අපි තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරමු. මේ 2018 අප උසස් පෙළ විභාගයේදී ලැබිච්ච බහුවර්ණ ප්‍රශ්නයක්. ඉතින් මේ පළවෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහනවා තාපය අර්ථ දැක්විය හැක්කේ කියලා. ඉතින් පිළිතුරු පහක් දීලා තියෙනවා. එකක් පද්ධතියක උෂ්ණත්වය ලෙසය, පද්ධතියක මුළු ශක්තිය ලෙසය, පද්ධති දෙකක් අතර ශක්තිය ගලා යාම ලෙසය, පද්ධතියක් මත කරන ලද කාර්ය ප්‍රමාණය ලෙසය සහ පද්ධතියක් මගින් කරන ලද කාර්ය ප්‍රමාණය ලෙසය කියලා පිළිතුරු පහක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ පිළිතුරු පහ අතරින් නිවැරදි පිළිතුර තෝරා ගන්න නම් අපිට මුලින්ම තාපය කියන දේ පිළිබඳව තාක්ෂණ විද්‍යාව සඳහා විද්‍යාව කියන විෂය තුල අපිට ලබා දීලා තියෙන අර්ථකථනය සහ ඊට අදාළ බාහිර විෂය කණු කිහිපයක් අධ්‍යයනය කරලා ඉන්නේ. ඉතින් මුලින්ම කිව්වොත් තාපය කියන්නේ මොකද්ද කිව්වොත් තාපය කියලා කියන්නේ උෂ්ණත්ව වෙනසක් නිසා හටගන්නා ශක්ති ප්‍රවාහයකට. ඉතින් මේක තමයි තාපයට අපිට තාක්ෂණ විද්‍යා විෂය ධාරාව තුල ලබා දීලා තියෙන අර්ථකථනය. ඉතින් ඒ අර්ථකථනයේ අනුව අපිට පිළිතුරක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට අමතරව මේ ප්‍රශ්නයට අදාළ බාහිර විෂය කණු ටිකක් කතා කරොත් මම මෙතන දාලා තියෙනවා සාමාන්‍ය තාපය ගලා යන්නේ උෂ්ණත්වය වැඩි පද්ධතියක සිට උෂ්ණත්වය අඩු පද්ධතියක් දක්වා. ඉතින් උෂ්ණත්වය වැඩි පද්ධතියක සිට උෂ්ණත්වය අඩු පද්ධතියක් දක්වා මේ තාපය ගලා යාම අණුව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කරනවා. ඉතින් කොටස් තුන තමයි සන්නායනය, සංවහනය සහ විකිරණය. ඉතින් මේ සන්නායනය කියන්නේ මොකද්ද කියලා කතා කරොත් ඝන පද්ධතිය වල තාපය ගලා යාම සිදුවන ප්‍රධාන ක්‍රමය තමයි සන්නායනය කියන්නේ. එතකොට මෙහිදී පද්ධතිය අණුවල ගලා යාමක් සිදු වෙන්නේ නැහැ. නමුත් අණුවල තියෙන චාලක ශක්තිය එක් අණුවකින් තවත් අණුවකට සම්ප්‍රේෂණය වීම සිදු වෙනවා. එහෙම තමයි සන්නායනය කියන ක්‍රියාවලිය සිදු වෙන්නේ. එතකොට උදාහරණයක් විදිහට අපිට දක්වන්න පුළුවන් යකඩ කම්මියක එක් කෙළවරක් රත් කිරීමේදී එහි අනෙක් කෙළවරට සන්නායනය වගේ තාපය ගලා යාම සිදු වීම. ඒක තමයි සන්නායනයට අපිට ලබා දෙන්න පුළුවන් හොඳම උදාහරණය. ඒ වගේම ඊළඟ ක්‍රමය තමයි සංවහනය. මේ සංවහනය කියන්නේ මොකද්ද බැලුවොත් ප්‍රධාන වශයෙන් ද්‍රව සහ වායු වල තාපය ගලා යාම සිදුවන ආකාරය තමයි සංවහනය කියලා කියන්නේ. එතකොට අණු ගලා යාම මගින් තාපයේ පද්ධතිය තුළ පැතිරී යාම සිදු වෙනවා. ඒක උදාහරණයක් වශයෙන් අපිට දක්වන්න පුළුවන් උණුසුම් ජලය සිසිල් ජලය සමග මිශ්‍ර කිරීම කියන එක. ඒ වගේම ඊළඟට තාපය ගලා යන ආකාරය තමයි විකිරණය. ඉතින් විකිරණය කියලා කියන්නේ පද්ධතියක් තවත් පද්ධතියකට මාධ්‍යයක් රහිතව, ඒ කියන්නේ රික්තයක් කරහා තාපය හුවමාරු වන ප්‍රධාන ක්‍රමය තමයි විකිරණය කියලා කියන්නේ. එතකොට මෙහිදී ශක්තිය සම්ප්‍රේෂණය වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග ආකාරයෙන්. එතකොට උදාහරණයක් විදිහට අපි විකිරණයට දෙන්න පුළුවන් සූර්යාගේ ඉඳන් පෘථිවියට තාපය ගලා යන. ඉතින් මේ ක්‍රම තුන තමයි මූලික වශයෙන්ම තාපය උෂ්ණත්වය වැඩි පද්ධතියක සිට උෂ්ණත්වය අඩු පද්ධතියක් දක්වා ගලා යන ආකාරය. ඉතින් මේ ප්‍රශ්නෙට අදාළ නොවුනත් මේ විෂය කාරණුත් මේ තාපය කොටස අදාළව අනිවාර්යයෙන් මතක තබා ගත යුතුයි. මොකද බහුවර්ණ ප්‍රශ්න නිර්මාණය වීමේ හැකියාව ඒ අදාළ විෂය කොටස් වලින් තියෙනවා. ඉතින් එහෙම බැලුවොත් තාපය අර්ථ දැක්විය හැකි මොකක්ද කියලා අහන ප්‍රශ්නෙට අපිට නිවැරදි පිළිතුරු විසෙන් දෙන්න පුළුවන් පදේ දෙකක් අතර ශක්තිය ගලා යාම කියලා. ඒ කියන්නේ පිළිතුරු අංක 3 තමයි පළවෙනි ප්‍රශ්නෙට අදාළ නිවැරදි පිළිතුර වෙන්නේ. මම හිතනවා ඒක පැහැදිලි කියලා. පදේ දෙකක් අතර ශක්තිය ගලා යාම තමයි තාපය අර්ථ දැක්විය හැකි ආකාරය වෙන්නේ. හරි. අපි යමු දෙවෙනි ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නෙන් අපෙන් අහනවා දෙන ලද ප්‍රතික්‍රියාවක් සඳහා සක්‍රියන ශක්තිය යනු මොකක්ද කියලා. එතකොට පිළිතුරු පහක් දීලා තියෙනවා. පිළිතුරු පහ බැලුවොත් අපිට පේනවා ප්‍රතික්‍රියාවක සතු සාමාන්‍ය ශක්ති ප්‍රමාණය කියනවා උෂ්ණත්වය සෙල්සියස් 25 සහ වායු ගෝල පීඩන 1කදී. ප්‍රතික්‍රියාවක සතු සාමාන්‍ය ශක්ති ප්‍රමාණය කියනවා. ඒ වගේම ප්‍රතික්‍රියාවක හා ප්‍රතිඵල අතර ශක්තිය වෙනස කියලා කියනවා. ප්‍රතික්‍රියාව ආරම්භ කිරීමට අවශ්‍ය වන අවම ශක්ති ප්‍රමාණය කියනවා. ඒ වගේම ප්‍රතික්‍රියාව මගින් නිදහස් කරන ලද ශක්ති ප්‍රමාණය කියලා කියනවා. ඉතින් මේ ප්‍රශ්න 2018 අප උසස් පෙළ විභාගයේදී ලැබිච්ච බහුවර්ණ ප්‍රශ්න.
ඉතින් මේ ප්‍රශ්නය නිවැරදි පිළිතුරු සපයන්න නම් අපිට අනිවාර්යයෙන්ම දැනගත යුතු දෙයක් තමයි මොකක්ද මේ සක්‍රීය ශක්තිය කියන්නේ. සක්‍රීය ශක්තියට අදාළ අර්ථකථනය මොකක්ද කියන විෂය කරුණු අපේ මතකයේ තියෙනවා නම් මේ ප්‍රශ්නේ ඉතාමත් පහසුවෙන් පිළිතුරු ලබා දීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් බලමු අපි සක්‍රීය ශක්තිය කියන්නේ මොකක්ද කියන දේ අවබෝධ කරගන්න මම මෙතන නිර්මාණය කළා තියෙන සටහන බලන්න. සක්‍රීය ශක්තිය කියලා කියන්නේ ප්‍රතික්‍රියක ප්‍රතිබල බවට පත්වීමට එම ප්‍රතික්‍රියක අනුසතුව තිබිය යුතු අවම ශක්ති ප්‍රමාණය. ඒක තමයි සක්‍රීය ශක්තිය කියලා කියන්නේ. ඕකටම අපිට කියන්න පුළුවන් ප්‍රතික්‍රියාව ආරම්භ වීමට අවශ්‍ය වෙන අවම ශක්ති ප්‍රමාණය කියලා මේ සක්‍රීය ශක්තියට අපිට කියන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නෙත් මේ දීලා තියෙන පිළිතුරත් තියෙනවා බලන්න ප්‍රතික්‍රියාව ආරම්භ කිරීමට අවශ්‍ය වන අවම ශක්ති ප්‍රමාණය කියලා. ඉතින් එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 4. ඉතින් මේ සක්‍රීය ශක්තිය ශක්ති සටහනක් මගින් නිරූපණය කරන්න හෝ ශක්ති සටහන ලබා දීලා සක්‍රීය ශක්තිය නම් කිරීමකට හෝ අදාළ වශයෙන් ප්‍රශ්නයක් නිර්මාණය වීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ශක්ති සටහනක් දීලා ප්‍රතික්‍රියා මාර්ගයට ඉදිරිය ශක්තිය දක්වලා එතින් පස්සේ අපිට සක්‍රීය ශක්තිය මොකක්ද කියලා අපෙන් ඇහුවොත් මේ ආකාරයට සක්‍රීය ශක්තිය අපිට දක්වීමේ හැකියාව තියෙන්න ඕනේ. ඉතින් මේක බොහෝ විට බහුවර්ණ ප්‍රශ්නයක වගේම ව්‍යුහගත රචනා ප්‍රශ්නයක දකින්න පුළුවන් විෂය කරුණක්. ඉතින් ඒ පිළිබඳව වැඩි අවධානයක් නැත්නම් මේ ශක්ති සටහන් පිළිබඳ හොඳ අවබෝධයක් තියාගන්න කියලා ආදරෙන් අංගිල වලට කියනවා. ඉතින් ඒක තමයි එතකොට අපේ සක්‍රීය ශක්තියට අදාළ නිර්වචනය මගින් තමයි අපිට මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු ලෙස පිළිතුරු අංක 4 ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහනවා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා 4R සංකල්පයේ භාවිතය 3R සංකල්පයට වඩා සුදුසු වේ. 3R සංකල්පයට අලුතින් එකතු කරන ලද 4 වන R සංකල්පය වෙනුවෙන්. ඉතින් මේ ප්‍රශ්නේ 2018 අපසුසස් පිළිබඳව ලැබිච්ච බහුවර්ණ ප්‍රශ්නයක්. ඉතින් පිළිතුරු පහක් දීලා තියෙනවා. නැවත භාවිතය reuse, ප්‍රතිචක්‍රීකරණය recycle, අවමකරණය reduce, නැවත සිතීම rethink සහ ප්‍රතික්ෂේප කිරීම නැත්නම් refuse කියලා අපිට දීලා තියෙනවා. ඉතින් දැනටමත් අපි දන්නවා 3R සංකල්පය කියන්නේ මොකක්ද කියලා. 3R සංකල්පය කියන්නේ reduce කියන්නේ අඩු කිරීම, reuse නැවත නැවත භාවිතා කිරීම, recycle නැත්නම් ප්‍රතිචක්‍රීකරණය. ඉතින් මේ 3R සංකල්පය අපි දැනටමත් දන්නවා. එහෙනම් මේ 3R සංකල්පයට අලුතින් තවත් සංකල්පයක් ඇඩ් වුණා. ඒ ඇඩ් වීම මත තමයි 4R සංකල්පය කියන දේ බිහි වුනේ. ඉතින් මොකද්ද මේ අලුතින් ඇඩ් වෙච්ච සංකල්පය කියන දේ දැනගත්තොත් ඒක තමයි rethink කියන්නේ නැත්නම් නැවත සිතීම. ඉතින් මේක තනිකර තියරි කොටසක් ආශ්‍රය නිර්මාණය වෙච්ච ප්‍රශ්නයක්. තර්ක කිරීමක් හෝ කිසිම ගණනය කිරීමකින් පිළිතුරු ලබා ගැනීමක් නැහැ. ඉතින් ඒ හින්දා තියරි දැනුම ආශ්‍රය මේ ප්‍රශ්නෙට පිළිතුරු සැපීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් පිළිතුරු වෙන්නේ මොකද්ද? පිළිතුරු අංක 4 තමයි rethink නැත්නම් නැවත සිතීම තමයි නිවැරදි පිළිතුර වන්නේ. ඉතින් මේ 3R සංකල්පය නැත්නම් 4R සංකල්පය කියන දේවල් ඔක්කොම විශේෂයෙන්ම මේ පරිසරය රැක ගැනීම සහ අදාළ ක්‍රියාවලින් සඳහා ඉතාමත් වැදගත් වෙන දෙයක්. ඉතින් ඒ හින්දා 3R සංකල්පය සහ 4R සංකල්පය පිළිබඳ හොඳ අවබෝධයක් තියාගන්න කියලා මේ දැනුවත් කරනවා. ඉතින් අපි යමු 4 වෙනි ප්‍රශ්නෙට. 4 වෙනි ප්‍රශ්නයක් අපෙන් අහනවා සියලුම ස්වභාව නිෂ්පාදන. එතකොට මේ සියලුම ස්වභාව නිෂ්පාදන යන මොකක්ද කියලා තමයි අහන්නේ. පිළිතුරු පහක් දීලා තියෙනවා බලන්න. ජලය, කාබන් ඩයොක්සයිඩ් හා වෙනත් සංයෝග යොදා ගැනීම නිෂ්පාදනය වේ කියලා කියනවා. ශාක මගින් පමණක් නිෂ්පාදනය කෙරෙයි. ප්‍රාථමික පරිවෘත්තජ පමණක් වේ. ජීවීන්ගේ වර්ධනයට දායක වේ. වාෂ්පශීලී සංයෝග වේ. ඉතින් මේ ප්‍රශ්නේදීත් අපිට පිළිතුරු සපයන්න මොකක්ද අවශ්‍ය වෙන්නේ? ස්වභාව නිෂ්පාදනය කියන්නේ මොකක්ද? ස්වභාව නිෂ්පාදනයේ අර්ථකථනය මොකක්ද කියන දේ අපේ මතකයේ තිබ්බනම් මේ ප්‍රශ්නේ තාමත් පහසුවෙන් පිළිතුරු සැපීමේ හැකියාව තියෙනවා. ඉතින් බලමු ස්වභාව නිෂ්පාදනයක් කියන්නේ මොකක්ද කියලා. මම මෙතන සටහන දාලා තියෙනවා බලන්න. ස්වභාව නිෂ්පාදනයක් කියලා කියන්නේ ශාකවල ආරම්භක ද්‍රව්‍ය ලෙස ජලය, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ හිරු එළිය යනාදී උපයෝග කරගනිමින් නිපදවන විවිධ සංයෝග ස්වභාව නිෂ්පාදනය ලෙස හඳුන්වනවා. ඉතින් බොහෝ විට ව්‍යුහගත රචනා ප්‍රශ්නයක වෙන්න පුළුවන්, රචනා ප්‍රශ්නයක වෙන්න පුළුවන්. නැත්නම් බහුවර්ණ ප්‍රශ්නයකදී මේ ප්‍රශ්න නිර්මාණය කිරීමේදී මේ ස්වභාව නිෂ්පාදනය කියන දේ අර්ථකථනය අහන්න පුළුවන්. ඉතින් මුලින්ම ස්වභාව නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියන දේ අර්ථකථනය. පුළුවන් නම් මේ තියෙන අර්ථකථනය මේ විදිහට මතක තියාගත්තා නම් ඉතාමත් පහසු වෙනවා ගැටලුවක් දැක්කොත් අපේ ඔළුවට යන ස්වභාව නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා. එහෙම වුණොත් එතනින් පස්සේ
ඒ අදාළ පියවර අනුගමනය කිරීමෙන් අපිට පිළිතුරු සැපීමේ හැකියාව තියෙනවා. ඉතින් බලන්න මේකේ තියෙන ස්වභාව නිෂ්පාදනයේ අදාළ අර්ථකථනය. ඉතින් අර්ථකථනය ආශ්‍රයෙන් තමයි මේ ප්‍රශ්න ගොඩ නැගිලා තියෙන්නේ. එහෙම වුණොත් මොකද්ද පිළිතුර වෙන්නේ? ප්‍රශ්න අංක 4 පිළිතුර වෙන්නේ අනිවාර්යෙන් 1. මොකද ජලය කාබන් ඩයොක්සයිඩ් හා වෙනස් සංයෝග කියන දේ මේ පිළිතුර තුල තියෙනවා. ඒතකොට ඒක යොදා ගැනීම නිෂ්පාදනය කියලා දෙයක් තියෙනවා. එහෙනම් පිළිතුර වෙන්නේ අනිවාර්යෙන්ම පිළිතුරු අංක 1. තීර දැනුම ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච ප්‍රශ්න තමයි මේ ප්‍රශ්න දැනට මම සාකච්ඡා කරේ. සියල්ලම ඉතාමත් පහසුවෙන් පිළිතුරු ලබා දීමේ හැකියාව තියෙනවා. හරි. අපි යමු පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහනවා වායුගෝලීය ආම්ලික වායුගෝලීය ජලය තුල දියවීම මගින් අම්ල වැසි ඇති වේ කියලා කියනවා. අම්ල වැසි සම්බන්ධයෙන් අවර වගන්තියේ සත්‍ය වේද? හරි. එතකොට මේ අම්ල වැස්සක් කියන්නේ මොකද්ද? නැත්නම් මේ අම්ල වැස්සෙන් තියෙන හානිය මොකද්ද? ඒ පිළිබඳව හොඳ අවබෝධයක් නැගිලා මට තියෙන්න ඕනේ මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු අපේ යන්න. එතකොට අම්ල වැස්සක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් වැසි ජලයේ pH අගය 5.4 වඩා අඩු අවස්ථාවක්. ඒ කියන්නේ වැසි ජලයේ සාමාන්‍යයෙන් වහින වැස්සේ pH අගය 5.4 වඩා අඩු නම් එතන අනිවාර්යෙන් අම්ල වැස්සක් තමයි තියෙන්නේ. 5.7ත් 7ත් අතර pH අගය තිබ්බා කියලා ඒක අම්ල වැස්සක් බවට පත් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් pH අගය 5.4ට වඩා අඩු වෙන්න ඕන. ඉතින් මේ pH අගය 5.4ට වඩා අඩු වෙන්නේ කොහොමද? මේක ස්වභාවික කාරණයක් වෙන්නත් පුළුවන්. ඉතින් pH අගය 5.4ට වඩා අඩු වෙන්නේ ජලයේ කාබනික අම්ලයට වඩා. ඒ කියන්නේ වායුගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කරලා කාබනික අම්ලය නිර්මාණය කරනවානේ. ඉතින් මේ කාබනික අම්ලයට වඩා ප්‍රබල අම්ල දිය වුණොත් තමයි වැසි ජලයේ pH අගය 5.4ට වඩා අඩු වෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක තමයි අපි කියන්නේ අම්ල වැස්සක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. ඉතින් මොනවද මේ ප්‍රබල අම්ල ගැන කතා කරොත් ප්‍රබල අම්ල විදිහට අපිට ගන්න පුළුවන් සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය වගේ අම්ල. ඉතින් මේ සල්ෆියුරික් අම්ලය සහ නයිට්‍රික් අම්ලය නිර්මාණය වෙන්නේ කොහොමද? ඒ පිළිබඳව විශේෂ කරුණු අපේ බ්ලොග් පිටුවා සම්බන්ධ වීමෙන් උනත් නැංගිල මට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතන මම බොහෝ ප්‍රශ්න අහන්නේ වායුගෝලීය ආම්ලික වායුගෝලය තුල දියවීම මගින් අම්ල වැසි ඇති වේ. අම්ල වැසි සම්බන්ධයෙන් කවර වගන්තිය සත්‍ය වේද කියලා තමයි අහන්නේ. හරි. එතකොට කාබන් ඩයොක්සයිඩ් මගින් අම්ල වැසි ඇති කළ හැකියි. වගන්තිය සත්‍ය වේද කියලා නහන්නේ. නෑ කාබන් ඩයොක්සයිඩ් මගින් අම්ල වැසි ඇති කිරීමේ හැකියාවක් නෑ. දෙවෙනි පිළිතුර බලන්න. අම්ල වැසික ආම්ලික බව දියවී ඇති ආම්ලික වායු ප්‍රමාණය මත තීරණය වේ. ඔව්. ඒක හරි. අම්ල වැසික ආම්ලික බව තීරණය වෙන්නේ දී වෙලා තියෙන ආම්ලික වායු ප්‍රමාණය මත තමයි. තුන්වෙනි පිළිතුර බලන්න. අම්ල වැසික ආම්ලික බව සෑදෙන අම්ල වල ප්‍රබලතාවය ස්වායත්ත නෑ. සෑදෙන අම්ල වල ප්‍රබලතාවයෙන් ස්වායත්ත වීමක් සිදු වෙන්නේ නෑ. ඒතර වායුගෝලයේ සල්ෆර් ඩයොක්සයිඩ් අම්ල වැසි ඇති නොකරයි නෑ. වායුගෝලයේ සල්ෆර් ඩයොක්සයිඩ් අම්ල වැසි ඇති කිරීමට අනිවාර්යෙන් දායක වෙනවා. ඒකට මොකද හේතුව? සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිජන් එක්ක රියැක්ට් කරලා නිර්මාණය කරනවා නෑ සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆියුරික් අම්ලය නිර්මාණය කිරීමට අනිවාර්යයෙන්ම හේතුකාරකයක් වෙනවා. ඉතින් එහෙම වුණොත් සල්ෆර් ඩයොක්සයිඩ් අනිවාර්යයෙන්ම අම්ල වැසි ඇති කිරීමට හේතුවක්. එතකොට මේ ප්‍රශ්නේ නැත්නම් මේ පිළිතුර වැරදි. එහෙම ඊළඟට අහනවා අම්ල වැසි වල pH අගය 4ට වඩා වැඩි නෑනේ. අම්ල වැසි වල අගය pH අගය 5.4ට වඩා අඩු වෙන්නයි ඕනේ. 4ට වඩා වැඩි වීමක් නෙමෙයි. එහෙම වුණොත් අපිට පිළිතුරු ලෙස ගන්න පුළුවන් පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2කින් කියන අම්ල වැසික ආම්ලික බව දියවී ඇති ආම්ලික වායු ප්‍රමාණය මත තීරණය වේ කියන දේ තමයි අපිට පිළිතුරු වශයෙන් මෙතෙන්දි ගන්න පුළුවන්. හරි. අපි යමු 6 වෙනි ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහනවා ඕසෝන් වායුව ස්වභාවික ජනනවීම සඳහා අවශ්‍ය කිරණ වර්ගය වෙනුවෙන්. ඕසෝන් වායුව ස්වභාවික ජනනවීම සඳහා අවශ්‍ය කිරණ වර්ගය වෙනුවෙන්. කිරණ වර්ග දීලා තිනවා 5ක්. අදොරක් කිරණ, X කිරණ, දෘශ්‍ය ආලෝකය, පාරජම්බුල කිරණ, ගැමා කිරණ. එතකොට මේකට නිවැරදි පිළිතුර සපයා ගන්න නම් අපිට මේ ඕසෝන් වායුව කියන දේ මොකක්ද? ඕසෝන් වායුව කොහොමද නිර්මාණය වෙන්නේ කියන දේ පිළිබඳ අදහසක් තියෙන්න ඕනේ. ඒතර ඕසෝන් වායුව නිර්මාණය වෙන්නේ කොහොමද කියන දේ අපි අවබෝධ කරගන්නවා නම් එතනදී ඕසෝන් වායුව නිර්මාණය කර ගැනීමට සඳහා හේතු සාධක වන කරුණු අනාවරණය වෙනවා. ඉතින් එතනින් අනිවාර්යෙන් අපිට මොකද්ද මේ කිරණ වර්ගය කියලා අවබෝධය ලබා ගන්න පුළුවන්. ඒ සඳහාම කෙටි සටහනක් නිර්මාණය කරලා තියෙනවා බලන්න. මේ සටහන වීඩියෝ එක බලන අනිලා මල්ල වීඩියෝ එක නවත්තලා අවශ්‍ය නම් සටහන් කරගෙන මේ කියලා තියෙනවා. මොකද වටිනවා. ප්‍රශ්නයක රචනා ප්‍රශ්නයකදී හෝ අනිවාර්යයෙන්ම ඕසෝන් වල සිදුවන රසායන ක්‍රියාවලිය මොකක්ද කියලා අහුවොත් මේ විදිහට
පිළිතුරු සැපුවොත් අනිවාර්යෙන් ඒ ලකුණු ලබා දීමට සිදු වෙනවා. එහෙම වුණොත් ඒ ලකුණු සියල්ලම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඕසෝන් විහරණයේ සිදුවන රසායනික ක්‍රියාවලිය පහත ආකාරයට සරලව දැක්විය හැකියි. හරි. අපි ඒක බලමු. එතකොට සූර්යයාගෙන් පැමිණෙන ශක්තිය අධික පාරජම්බුල කිරණ සමග ගැටීමෙන් ස්තර ගෝලයේ ඇති අණු ඔක්සිජන් පරමාණු ඔක්සිජන් බවට බිඳ වැටෙනවා. හරිනේ. ඒක තමයි මෙතන තියෙන මේ ඉක්වේෂන් එකේ නැත්නම් සූත්‍රයේ දක්වලා තියෙන්නේ. ඔක්සිජන් UV කිරණ හමුවේ අණු ඔක්සිජන් පරමාණු ඔක්සිජන් බවට බිඳ වැටීම තමයි මේ පළවෙනි එකෙන් දක්වලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි අදියර මොකද්ද? මේ පරමාණු ඔක්සිජන් ඉතා ප්‍රතික්‍රියාශීලී බැවින් ඒ තවත් ඔක්සිජන් අණුවක් සමග එකතු වී ඕසෝන් වායුව නිපදවනවා. හරි. ඔන්න බලන්න ඔතනින් තමයි ඕසෝන් වායුව නිර්මාණය වෙන්න පටන් ගන්නේ. ඒ කියන්නේ පරමාණු ඔක්සිජන් ඉතා ප්‍රතික්‍රියාශීලීනේ. ඉතින් තවත් ඔක්සිජන් අණුවක් සමග එකතු වුණොත් එතනදී ඕසෝන් වායුව නිර්මාණය වීම සිදු වෙනවා. ඒතකොට මෙන්න මේ කොටසේ තමයි ඕසෝන් වායුව නිර්මාණය වීම සඳහා නිර්මාණය වීම විදිහ දක්වලා තියෙන්නේ. එතකොට තුන්වෙනි පියවර මොකද්ද? මෙම ඕසෝන් වායුව ශක්තිය අධික වෙනත් පාරජම්බුල කිරණ හමුවේදී ස්වභාවිකව බිඳ වැටෙනවා. හරිනේ. නිර්මාණය වෙච්ච ඔක්සිජන් වායුව තියෙද්දිම තවත් පාරජම්බුල කිරණ එනවානේ. එතකොට පාරජම්බුල කිරණයකට නිරාවරණය වන ගමම මේ ඕසෝන් වායුව ස්වභාවිකවම බිඳ වැටීම සිදු වෙනවා. ඉතින් ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? ඕසෝන් වායුව ස්වභාවික ජනනය වීම සඳහා අවශ්‍ය කිරණ වර්ගය. ඉතින් ජනනය වීම සඳහා අවශ්‍ය කිරණ වර්ගය මුලින්ම මෙතන දක්වලා තියෙනවා UV කිරණ කියලා. එහෙනම් පිළිතුර අනිවාර්යයෙන්ම UV කිරණ තමයි ස්වභාවික ජනනය වීම සඳහා අවශ්‍ය කිරණ වර්ගය වෙන්නේ. මෙතන පිළිතුර අංක 4. ඒ කියන්නේ පාරජම්බුල කිරණ තමයි UV කිරණ කියලා කියන්නේ. එතකොට මේ ඔක්සිජන් වායුවේ සහ ඕසෝන් වායුවේ බිඳ වැටීම ශක්තිය අධික UV කිරණ නැත්නම් පාරජම්බුල කිරණ උරා ගැනීම නිසා එම කිරණ පෘථිවි පෘෂ්ඨයට පැමිණීමෙන් වළකයි. මෙම සම්පූර්ණ ක්‍රියාවලියම ස්වභාවික ක්‍රියාවලියක් වන අතර ඕසෝන් නිපදීමේ වේගය බිඳ වැටීමේ වේගයට සමාන වූ විට ඕසෝන් වියනේ නියත ඕසෝන් ප්‍රමාණයක් පවතී. එම නිසා ඕසෝන් වියනේ සිදුවන සමතුලිත ප්‍රතික්‍රියාව පහත ආකාරයට ලිවිය හැක කියනවා. ඉතින් මෙතනදී මම විෂය අදාළ පිළිතුරු ලබා ගැනීමට අමතරව විෂය කරුණු සාකච්ඡා කරනවා. ඉතින් බලන්න හොඳ පොයින්ට් එකක් තියෙන සමතුලිත ප්‍රතික්‍රියාව. ඉතින් ප්‍රශ්නයකදී අපි අහුවොත් ඕසෝන් වියනේ සිදුවන සමතුලිත ප්‍රතික්‍රියාව වනුයේ කියලා අන්න ඒ අවස්ථාවේ නිවැරදි පිළිතුර වෙන්නේ මෙන්න මේ 4 වෙනි ප්‍රතික්‍රියාව. ඉතින් ඒක බහුවර්ණ ප්‍රශ්නයේ සීමා නොවේ බහුවර්ණ ප්‍රශ්න කීපයක් නිර්මාණය වීමේ ස්ථාන අපි මෙතනදී පෙන්වා දෙනවා. ඉතින් අංග්‍රීසි මණ්ඩලයට මෙයා විස්තර කරන අවබෝධ කරගෙන ඒ අදාළ විදිහට ප්‍රශ්නට දාලා පිළිතුර ගොනු කර ගැනීම හැකියාව තියෙනවා කියලා හිතනවා. ඉතින් බලන්න එහෙනම් 6 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර පාරජම්බුල කිරණ. හරි අපි යමු 7 වෙනි ප්‍රශ්නයට. එතකොට 7 වෙනි ප්‍රශ්නේ 2019 අපසු ශාස්ත්‍ර විභාගයේදී ලැබිච්ච බහුවර්ණ ප්‍රශ්නයක්. අපෙන් අහනවා ප්‍රතික්‍රියාවක සක්‍රිය ශක්තිය නදා පවතින. අපි මුලින්ම සක්‍රිය ශක්තිය ගැන කතා කරා. දැන් මෙතන අහනවා සක්‍රිය ශක්තිය නදා පවතින කියලා. එතකොට මේ ප්‍රශ්නේ සාමාන්‍යයෙන් වැරදිින්ද තියෙන නැත්නම් මාරු වෙන ස්ථාන දෙකක් තියෙනවා. මම මේ දෙක පැහැදිලි කරන්න. එතකොට අපි මේ විෂය තුල උගන්වනවා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක නැත්නම් ශීඝ්‍රතාවය වැඩි කරන සාධක. ශීඝ්‍රතාවය වැඩි කරන සාධක අපි දන්නවා 4ක් උගන්වනවා අපිට. එකක් තමයි උත්ප්‍රේරක වැඩි කිරීම, උෂ්ණත්වය වැඩි කිරීම, සාන්ද්‍රණය වැඩි කිරීම සහ ප්‍රතික්‍රියාවල පෘෂ්ඨ වර්ගඵල වැඩි කිරීම. ඔය 4 තමයි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන සාධක. ඉතින් මේ ශීඝ්‍රතාවය වැඩි කරන සාධක 4 එකක් තමයි සක්‍රිය ශක්තිය වෙනස් කිරීමට දායක වෙන්නේ. ඒ එක මොකක්ද කියලොත් ඒක තමයි උත්ප්‍රේරක වැඩි කිරීම. උත්ප්‍රේරක මගින් තමයි නැත්නම් උත්ප්‍රේරක තිබීම මගින් තමයි ප්‍රතික්‍රියාවක සක්‍රිය ශක්තිය අඩු වැඩි වීම සිදු වෙන්නේ. ඒ වුණත් ප්‍රශ්නාංක 4 පිළිතුරු වන්නේ පිළිතුරාංක 5 උත්ප්‍රේරක තිබීම මතය කියන දේ. ඉතින් ඒ පිළිබඳව තවදුරටත් ටිකක් සාකච්ඡා කරමු. එතකොට මෙතන තියෙනවා සටහනක් මම දක්වලා බලන්න මේ සටහනේ උත්ප්‍රේරක රහිතව ඒ කියන්නේ උත්ප්‍රේරක නැතිව සහ උත්ප්‍රේරක සහිතව ඒ කියන්නේ උත්ප්‍රේරක තියෙද්දි සක්‍රිය ශක්තිය මොකද වෙලා තියෙන්නේ බලන්න උත්ප්‍රේරක රහිතව මෙතන සක්‍රිය ශක්තිය මේ ඉහළ තියෙන්නේ මේ කොටස සක්‍රිය ශක්තිය වැඩි නේද ඒ කියන්නේ උත්ප්‍රේරක නැත්නම් සක්‍රිය ශක්තිය වැඩි ඊට බලන්න උත්ප්‍රේරක සහිතව උත්ප්‍රේරක තියෙද්දි මොකද ඒකට සක්‍රිය ශක්තිය අඩුයි මෙතන ගැප් එකක් පේනවා අනිවාර්යයෙන්ම එතකොට අපිට අවබෝධ වෙන දේ තමයි උත්ප්‍රේරකය තියෙනවා නම් සක්‍රිය ශක්තිය අඩුයි උත්ප්‍රේරක නැත්නම් සක්‍රිය ශක්තිය වැඩි. ඉතින් එහෙම මේ ප්‍රශ්නේ පිළිතුර ලැබිලා නේද? ප්‍රතික්‍රියාවක සක්‍රිය ශක්තිය රඳා පවතින උත්ප්‍රේරක මත කියන දේ මේ සටහන වලින් පැහැදිලි වෙනවානේ. ඉතින් මේ වගේ සටහනක් දීලත් බහුවර්ණ ප්‍රශ්නයක් හෝ විභාග රචනා ප්‍රශ්නයකදී නම් කිරීමක් සිදු වුණොත් මෙයාට හිස්තැනක් ලබා දීලා ඉන් පස්සේ
මොකද්ද මේ ඉහළ තියෙන කොටසට කියන්නේ ඉහළ තියෙන කොටස කොහොමද එන්නේ උත්ප්‍රේරක රහිතවද සහිතවද කියලා ඇහුවොත් ඒ වගේ අවස්ථාවක් තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් නිර්මාණය වීමට. ඉතින් එක් ප්‍රශ්නයකට එක් බහුවර්ණ ප්‍රශ්නයකට සීමා නොවි මේ ඒ විෂය තුලින් බහුවර්ණ ප්‍රශ්න නිර්මාණය විය හැකි ආකාරات මම මෙතනදී සාකච්ඡා කරනවා. එතකොට 7 වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර වෙන්නේ උත්ප්‍රේරක තිබීම මතය කියන පිළිතුර. ඒ කියන්නේ පිළිතුර අංක 5. අපි යමු 8 වෙනි ප්‍රශ්නෙට. 8 වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව ඉවත් කිරීමට දායක වන ප්‍රධාන ක්‍රියාවලි දෙක කවරේද කියලා. හරි. වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වායුව ඉවත් කිරීමට ප්‍රධාන වශයෙන් ක්‍රියාවලි දෙකක් තමයි තියෙන්නේ. ඒ දෙක පිළිබඳව මම සටහනක් නිර්මාණය කරලා තියෙනවා බලන්න. එතකොට මේ සම්පූර්ණ තීරි දැනුම. එතකොට මෙතන පැහැදිලි කිරීමකට තියෙන තීරි කොටස් ටිකම පැහැදිලි කිරීමක් තමයි තියෙන. තාර්ක කිරීමක් හෝ කිසි දෙයක් මෙතනදී සිදු වෙන්නේ නැහැ. එතකොට වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරන ප්‍රධාන ක්‍රම දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ අපි විෂය තුල ගන්නවා ක්‍රම දෙකයි. එකක් ප්‍රභා සංශ්ලේෂණය ඊළඟට ඉතාසුළු මාත්‍රාවලින් කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවීම. ඉතින් මේ දෙක අනිවාර්යයෙන්ම නංගිලා මල්ලා මතක තියාගන්න. තමයි සරල කරුණු දෙක. කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරන ප්‍රධාන ක්‍රම දෙක ඇහුවොත් කියන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය සහ ඉතාසුළු මාත්‍රාවලින් කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවෙනවා. ඔය දෙක තමයි ඉවත් කරන ප්‍රධාන ක්‍රම දෙක. එතකොට මම විෂය අමතර කරුණු ටිකක් කියනවා මෙතන. මේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයේ ඉවත් කරන ප්‍රධාන ක්‍රම දෙක. වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු වෙන ආකාර මොනවද? ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. එකක් ජීවි ශ්වසනය. අනිත් එක පොසිලින්ද දහනය. අනිත් එක ජලයේ දියවී ඇති කාබන් ඩයොක්සයිඩ් නැවත වායුගෝලයට එකතු වීම. ඉතින් ඔය තුන තමයි වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු වෙන ආකාර තුන. ප්‍රශ්නේ දැන් අහන්නේ වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙන ආකාරය. මම මෙතන මේ දෙකක් ඒ කියන්නේ අවස්ථා දෙකක් දක්වලා තියෙන්නේ මෙන්න මේ කොටසේ. පහළ තියෙන කොටසෙන් උනා බහුවන ප්‍රශ්න නිර්මාණය වීමේ හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒ පිළිබඳව තව අවබෝධයක් අනිවාර්යෙන් නම් ඉලමල තියාගන්න. වීඩියෝ එක නම් අවශ්‍ය නම් මේ තීරි දැනුම සටහන් කරගන්න කියලා ඉල්ලනවා. එහෙම වුණොත් 8 වෙනි ප්‍රශ්නෙට අදාළ නිවැරදි පිළිතුර වන්නේ පිළිතුර අංක 2 ප්‍රභා සංශ්ලේෂණය සහ ජලයේ දියවීම කියන පිළිතුර. හරි මම හිතන්නේ ප්‍රශ්නේ පැහැදිලි කියලා අපි යමු 9 වෙනි ප්‍රශ්නෙට. හරි 9 වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා බලන්න පහත කවර වායු දූෂකය ආම්ලික වැසි ඇති කරයිද? හරි පහත කවර වායු දූෂකය ආම්ලික වැසි ඇති කරයිද? ඒතකොට අපි ආම්ලික වැස්සක් කියන්නේ මොකද්ද? ආම්ලික වැස්සකින් වෙන දේවල් අපි ඉහත ප්‍රශ්නයේදී සාකච්ඡා කරා. ආම්ලික වැස්සක් කියන්නේ වැසි ජලයේ pH අගය 5.4ට වඩා අඩු වෙන අවස්ථාවක්. ඉතින් මම මේ ප්‍රශ්නට දාලා සටහනක් මෙතන නිර්මාණය කරලා තියෙනවා බලන්න. ආම්ල වැස්සක් කියන වැසි ජලයේ pH අගය 5.4ට වඩා අඩු අවස්ථාවකදී වැසි ජලයේ pH අගය 5.4ට වඩා අඩු වෙන්නේ ජලයේ කාබනික ආම්ලයට වඩා ප්‍රබල ආම්ල දිය වූ විටය. හරි. මොනවද මේ ප්‍රබල ආම්ල? එතකොට මේ අපි දන්න අපේ විෂය තුල ගන්න ප්‍රබල ආම්ල දෙකක් තියෙනවා. එකක් තමයි සල්ෆියුරික් ආම්ලය, අනිත් එක නයිට්‍රික් ආම්ලය. ඉතින් මේ සල්ෆියුරික් ආම්ලය නිර්මාණය වෙන්නේ කොහොමද? නයිට්‍රික් ආම්ලය නිර්මාණය වෙන්නේ කොහොමද කියන දේවල් අපිට විෂය තුල ගන්නවා. ඉතින් ඒ ප්‍රතික්‍රියා දෙක පිළිබඳ අවබෝධයක් පැටහීමක් තියෙනවා නම් මේ ප්‍රශ්නෙට කියන්නේ 9 වෙනි ප්‍රශ්නෙට ඒ කියන්නේ 2019 මේ බහුවර්ණ ප්‍රශ්නෙට මොකක්ද අහන්නේ පහත කවර වායු දූෂක ආම්ලික වැසිත කරයිද කියන ප්‍රශ්නෙට පිළිතුරු සැපීමේ හැකියාව තියෙනවා. ඉතින් බලන්න ප්‍රබල ආම්ලය දෙක තමයි සල්ෆියුරික් ආම්ලය නයිට්‍රික් ආම්ලය. ඉතින් සල්ෆියුරික් ආම්ලය හැදෙන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාව සිදු වෙලා. මේ තියෙන සමස්ත ප්‍රතික්‍රියාව සල්ෆියුරික් ආම්ලය නිර්මාණය වීමේදී වෙන. ඉතින් මේ ප්‍රතික්‍රියාව සටහන් කරගන්න නම් ළමයිලා ඊට පස්සේ මතක තියාගන්න කොහොමද එන්නේ කියලා ඊට පස්සේ ප්‍රශ්නයකදී අනිවාර්යෙන් මේ පිළිතුරු ගොනු කරගන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ මම දාලා නයිට්‍රජන් ඩයොක්සයිඩ් සමග ජලය ප්‍රතික්‍රියා කරලා නයිට්‍රික් ආම්ලය නිර්මාණය වීම. ඒ කියන්නේ නයිට්‍රික් ආම්ලය නිර්මාණය වීමට අදාළ ප්‍රතික්‍රියා තමයි මේ දාලා තියෙන්නේ. එතකොට මේ ප්‍රතික්‍රියාවන් තුල අපිට දකින්න පුළුවන් සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් වගේ දේවල් දකින්න පුළුවන්. ඒතකොට ප්‍රශ්නේ පෙන්වනවා පහත කවර වායු දූෂක ආම්ලික වැසි ඇති කරයිද කියලා. එහෙම උත්තරේ මෙතන අපි සාකච්ඡා කරපු ඒ ප්‍රතික්‍රියා තුල දැක ගන්න පුළුවන් එකම පිළිතුර මොකද්ද? සල්ෆර් ඩයොක්සයිඩ්. එහෙනම් පිළිතුර වෙන්නේ පිළිතුර අංක 2 සල්ෆර් ඩයොක්සයිඩ්. මූලික වශයෙන්ම අවශ්‍ය වෙන්නේ මම අර සාකච්ඡා කරපු ප්‍රතික්‍රියා දෙක පිළිබඳ අවබෝධයක් තියෙන එක විතරයි. මේ ප්‍රතික්‍රියා දෙක දන්නවා නම් ප්‍රතික්‍රියා දෙකට සම්බන්ධ වෙන වායුන් මොනවද කියලා දන්නවා නම් මේ ප්‍රශ්නේ පිළිතුරු ලබා දීමේ හැකියාව තියෙනවා. හරි. අපි යමු 10 වෙනි ප්‍රශ්නේ. 10 වෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහනවා වායුගෝලයේ පවතින NO2 වායුව සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදිද? එතකොට අපෙන් අහනවා NO2 හට්ටාගාර වායුවක් ලෙස නොසලකයි. NO2 මගින් IR විකිරණ අවශෝෂණය නොකරයි.
NO2 අම්ල වැසි ඇති නොකරයි. ප්‍රකාශ රසායනික භූමිකාව ඇති කිරීම සඳහා NO2 දායක නොවේ. වායුගෝලයේ පහළ මට්ටම වල ඕසෝන් නිෂ්පාදනය කිරීම සඳහා NO2 දායක නොවේ. නිවැරදිද කියලා අහන්නේ. එතකොට බලන්න මේ ප්‍රකාශ රසායනික භූමිකාව ඇති කිරීම සඳහා NO2 දායක නොවේ කියන දේවල් නැත්නම් ප්‍රකාශ රසායනික භූමිකාව කියන්නේ මොනවද කියන දේවල් විචය කරුණු මෙතනදී මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය දැනුම බ්ලොග් පිටුවෙන් උනත් නැගිලා මට ලබා ගැනීම හැකියාව තියෙනවා. ප්‍රකාශ රසායනික භූමිකාව පිළිබඳව සාකච්ඡා කිරීම මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ ඉතාම සරල ප්‍රශ්නයක්. NO2 වායු සම්බන්ධයෙන් අපිට අවශ්‍ය පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් බලන්න NO2 හරිතාගාර වායුවක් ලෙස නොසලකයි. ඔව් NO2 කියන්නේ හරිතාගාර වායුවක් නෙමෙයි. ඒක ඇත්ත මේ පිළිතුර හරි. NO2 කියන්නේ හරිතාගාර වායුවක් නෙමෙයි. ඒතර NO2 මගේ IR විකිරණ අවශෝෂණය කරනවද? ඔව් IR විකිරණ අවශෝෂණය කරනවා. එහෙනම් මේකේ දීලා තියෙන අවශෝෂණය නොකරයි කියන්නේ. එහෙනම් මේ ප්‍රශ්නේ මේ පිළිතුර වැරදි. පළවෙනි පිළිතුර හරි. NO2 අම්ල වැසි ඇති නොකරයි. නෑනේ. NO2 අම්ල වැසි ඇති කරනවා. ඇති කරන්න හේතුවක් වෙනවා. එහෙනම් මේ පිළිතුරත් වැරදි. ප්‍රකාශ රසායනික භූමිකාව ඇති කිරීම සඳහා NO2 දායක නොවේ. නෑ ප්‍රකාශ රසායනික භූමිකාව ඇති කරගන්නත් අනිවාර්යෙන් NO2 දායකයක් තියෙනවා. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. වායුගෝලයේ පහළ මට්ටම වල ඕසෝන් නිෂ්පාදනය කිරීම සඳහා NO2 දායක නොවේ. නෑ වායුගෝලයේ පහළ මට්ටම වල ඕසෝන් නිෂ්පාදනය කිරීම සඳහා NO2 දායක වීමක් තියෙනවා. ඒක විශේෂම පිළිතුරක්. කියන්නේ මේ පිළිතුර නිවැරදි මේ ප්‍රශ්නේදී. ඇත්තට මේ පිළිතුරු පහෙන් සාර්ථකම පිළිතුර මොකක්ද කියලා අහුවොත් පිළිතුර තමයි පස්වෙනි පිළිතුර. වායුගෝලයේ පහළ මට්ටම වල ඕසෝන් නිෂ්පාදනය කිරීම සඳහා NO2 දායක නොවේ කියන එක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. හැබැයි NO2 හරිතාගාර වායුවක් ලෙස නොසලකා කියන එකත් නිවැරදි පිළිතුරක්. එතකොට මේ ප්‍රශ්නයට අදාළ පිළිතුරු දෙකක් තියෙනවා. 1 සහ 5 කියලා. ඉතින් මේ ප්‍රශ්නයට අදාළ පිළිතුරු සැපීමේදී 1 හරි 5 හරි කියන දෙකෙන් මොන ප්‍රශ්නයට පිළිතුරු ලබා දීලා තිබ්බත් ඒ අවශ්‍ය ලකුණු ලබා දීමට සිදුවලා තිබ්බා මාකටිං ස්කීම් එක අපි බලද්දී. ඉතින් ඒ අනුව හොඳ ප්‍රශ්නයක් පිළිතුරු දෙකක් ලැබී හැකි ප්‍රශ්නයක්. මේ වගේ ප්‍රශ්න අනිවාර්යෙන් උසස් පෙළ විභාගයේ ලැබෙන ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒ අවස්ථාවක විෂය කරුණු වලට අනුව ගැළපෙන හොඳම පිළිතුරු තෝරන කියලා තමයි අපි කියන්නේ. එතකොට අවශ්‍ය ලකුණු අනිවාර්යෙන් ලැබීම සිදු වෙනවා. හරි. එහෙනම් අපි යමු 11 වෙනි ප්‍රශ්නයට. 11 වෙනි ප්‍රශ්නයෙන් අපි අහනවා පහත ප්‍රකාශ සලකන්න A ස්වභාව නිෂ්පාදන යන ජීවීන් තුළ නිපදවන ලද සංයෝග වේ කියලා කියනවා. B ස්වභාව නිෂ්පාදන සමහර ජීවීන් තුළ පමණක් නිපදවයි කියලා කියනවා. සියලුම ස්වභාව නිෂ්පාදන ජීවීන්ගේ වර්ධනය කෙරෙහි ඍජුවම සම්බන්ධ වෙයි කියලා කියනවා. එතකොට බලන්න මේ තියලා තියෙන A කොටස ස්වභාව නිෂ්පාදනය යන ජීවීන් තුළ නිපදවන ලද සංයෝග. ඊළඟ ස්වභාව නිෂ්පාදන සමහර ජීවීන් තුළ පමණක් නිපදවනු ලබයි. නෑ ස්වභාව නිෂ්පාදන සමහර ජීවීන් තුළ පමණක් නෙමෙයි. සෑම ජීවියෙකු තුළම ස්වභාව නිෂ්පාදන නිපදවීම සිදු වෙනවා. එහෙනම් මේ B කියන පිළිතුර වැරදි. සමහර ජීවීන් කියන්නේ අපිට අනිවාර්යයෙන් මෙතන සෑම ජීවියෙක්ම වෙන්න ඕන. ඊළඟ C බලන්න. සියලුම ස්වභාව නිෂ්පාදන ජීවීන්ගේ වර්ධනය කෙරෙහි ඍජුවම සම්බන්ධ වෙයි. නෑ ස්වභාව නිෂ්පාදන ජීවීන්ගේ වර්ධනය කෙරෙහි නෙමෙයි ඍජුවම සම්බන්ධ වෙන්නේ. ඍජුවම සම්බන්ධ වෙනවා ප්‍රජනනය, විකසනය, පැවැත්ම යන ඔක්කොටම ස්වභාව නිෂ්පාදන බලපානවා. ඍජුවම බලපානවා. ඍජුවම සම්බන්ධ වෙනවා. එහෙනම් ඒ C කොටසෙන් කියන එකත් වැරදි. එහෙනම් ඉතුරු මොකද්ද? ස්වභාව නිෂ්පාදන යන ජීවීන් තුළ නිපදවන ලද සංයෝගය කියලා කියනවා. ඒක තමයි නිවැරදි පිළිතුර. ඒ කියන්නේ A පමණයි කියන එක තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ ප්‍රශ්න අංක 11ට. එතකොට මෙතන ස්වභාව නිෂ්පාදනය ගැන කතා කරනවානේ. එතකොට ස්වභාව නිෂ්පාදනය කියලා කියන්නේ මොකද්ද කියලා මම ආයෙත් කියන්නම්. ස්වභාව නිෂ්පාදනයක් යනු ආරම්භක ද්‍රව්‍ය ලෙස ජලය, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ හිරු එළිය ආදී උපයෝග කරගනිමින් ජීවීන් තුළ නිෂ්පාදනය කරන විවිධ සංයෝග වලට තමයි අපි කියන්නේ ස්වභාව නිෂ්පාදනය කියලා. එතකොට අපිට පුළුවන් ජීවීන් විසින් නිපදවන මේ රසායනික සංයෝගයක් හෝ ඕනෑම සංඝටකයක් වුණත් ස්වභාව නිෂ්පාදනයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒක තමයි ස්වභාව නිෂ්පාදනය පිළිබඳ අර්ථකථනය. තාක්ෂණ විද්‍යාවේ විෂය තුල අපිට තාක්ෂණ සඳහා විද්‍යාව කියන විෂය තුල අපිට ලබා දීලා තියෙන අර්ථකථනය වෙන්නේ ඒක. ඉතින් ස්වභාව නිෂ්පාදනය කියන අර්ථකථනය මොකද්ද? ස්වභාව නිෂ්පාදන පිළිබඳ මුල් දැනුමක් තියෙනවා නම් මේ ප්‍රශ්නේ පිළිතුරු ලබා දෙන්න හැකියාව තියෙනවා. 11 වෙනි ප්‍රශ්නේ පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 1 A පමණයි කියන එක. හරි. අපි යමු 12 වෙනි ප්‍රශ්නෙට. 12 වෙනි ප්‍රශ්නේ බලන්න ස්තම්භ වර්ණරේඛ ශිල්ප ක්‍රමයේදී ස්ථිරික කලාපයේ වැලි තට්ටුවක් මගින් වැසීමට ප්‍රධාන හේතුව කුමක්ද? පිළිතුරු පහක් දීලා තියෙනවා.
එතකොට මේ ප්‍රශ්නේ 2019 අපේ සුදස් පෙළ විභාගයේ ලැබිච්ච බහුවර්ණ ප්‍රශ්නයක්. පිළිතුරු පහ කතා කරමු. කුළුණ මුදුන දක්වා කිරීම සඳහාය ස්ථිති කලාපයේ හිස් අවකාශයේ පිරීම සඳහාය ද්‍රාවකයේ පිරීම සඳහාය වර්ණවත් සංයෝග ඉවත් කිරීම සඳහාය ස්ථිති කලාපයට ඇති හැකි බාධා වැළැක්වීම සඳහාය. හරි. එතකොට වර්ණලේඛ ශිල්පය කියන්නේ මොකක්ද? වර්ණලේඛ ශිල්පය කියලා කියන්නේ මිශ්‍රණයක ඇති සංරචක වෙන් කර ගැනීම සහ පිරිසුදු කර ගැනීම හා හඳුනා ගැනීම සඳහා භාවිත කරන ශිල්ප ක්‍රමයක්. වර්ධිෂ්ඨාන වර්ණලේඛ ශිල්පය කියන්නේ මිශ්‍රණයක ඇති සංරචක වෙන් කර ගැනීම පිරිසුදු කර ගැනීම හා හඳුනා ගැනීම සඳහා භාවිත කරන ශිල්ප ක්‍රමයක්. එතකොට බහුලව භාවිත කරනවා කියන්නේ වර්ණලේඛ ශිල්ප ක්‍රම තුනක්. එකක් තමයි කඩදාසි නැත්නම් පත්‍රක වර්ණලේඛ ශිල්පය. අනිත් එක තුනී ස්තර වර්ණලේඛ ශිල්පය. අනිත් එක ස්තම්භ වර්ණලේඛ ශිල්පය. එතකොට අපි මෙතන අහන්නේ ස්තම්භ වර්ණලේඛ ශිල්පයට අදාළ ප්‍රශ්නයක්. ඉතින් ඒකෙදි මොකද්ද මේ වැලි තට්ටුව දාන්න හේතුවනේ. මම ස්තම්භ වර්ණලේඛ ශිල්පයට අදාළ දල සටහනක් මම විසින් නිර්මාණය කරලා පැහැදිලි වෙන්න මම මෙතන එක පැහැදිලි කරනවා. බලන්න මේ ලා කොළ පැහැති වර්ණයෙන් මම මෙතන දක්වලා තියෙන්නේ වැලි තට්ටුව කියන දේ. වැලි තට්ටු දෙකක් ස්තරික කලාපයට දෙපසින්. ඒ කියන්නේ සිලිකා ජෙල් සහ ඇලුමිනා ස්තරය කියන මේ ස්ථිතික කලාපයට දෙපසින් වැලි තට්ටු දෙකක් දානවා. එතකොට මෙතන තියෙනවා කපු කුළුන් සහ සංඝටක වෙන්නෝ සාම්පෙල් තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපෙන් අහන්නේ ඇයි මේ වැලි තට්ටු දෙකක් දාන්නේ? වැලි තට්ටු දෙකක් දාන්න හේතුව තමයි ස්ථිතික කලාපයට බාහිරින් ඇතිවිය හැකි බාධා වළක්වාලීම වැලි ස්තරයේ ප්‍රධාන කාර්යය. බාධා වැළැක්වීම කියලා කියන්නේ මොනවා හරි ඇතුළීම අපද්‍රව්‍ය ඇතුළු වෙන්න පුළුවන්. මොකක් හරි බාධාවක් තියෙන එක නවත්තන එක තමයි මේ වැලි තට්ටු දෙක දැමීමෙන් මූලික වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේ වගේ රූප සරණක් ප්‍රශ්නයක දීලා එක්ක මේ වැලි තට්ටු දෙක කියන දේ හිස්තරක් විතර දීලා මොනවද මේ තියෙන්නේ කියලා නම් කරන්න දුන්නොත් නම් කිරීමේ හැකියාව අපිට තියෙන්න පුළුවන්. විවිධ රචනා ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන්. බොහෝ විට රචනා ප්‍රශ්නයක් උනන් නිර්මාණය වෙන්න පුළුවන්. ඒට අමතරව අනිවාර්යෙන් බහුවර්ණ ප්‍රශ්න නිර්මාණය වීමේ හැකියාව මේ කොටස තුලින් තියෙනවා. ඉතින් ප්‍රශ්නෙට අපි යමු ආය. අහන්නේ ස්තම්භ වර්ණලේඛ ශිල්ප ක්‍රමයේදී ස්ථිතික කලාපයේ වැලි තට්ටුවක් මගින් වැසීමට ප්‍රධාන හේතුවක් තියෙන ප්‍රධාන හේතු සාකච්ඡා කරා. මොකද්ද? පිළිතුරු අංක 5. ස්ථිතික කලාපයට ඇති හැකි බාධා වැළැක්වීම සඳහාය. ඉතින් මේක තමයි නිවැරදි පිළිතුර වන්නේ. හරි. අපි යමු 13 වෙනි ප්‍රශ්නෙට. නව නිපැයුම්කරුවෙක් පේටන්ට් බලපත්‍රය සඳහා අයදුම් කළ යුතු වන්නේ කියලා අහනවා. නිපැයුමේ නව්‍යතාව හඳුනාගත් වහාමය නිපැයුම ආයෝජකයට ඉදිරිපත් කිරීමෙන් පසුවය නිපැයුම විද්‍යාගාර මට්ටමින් පරීක්ෂා කිරීමට ප්‍රථමයෙන්ය නිපැයුම වෙළඳපොළට හඳුන්වා දීමෙන් පසුවය නිපැයුම පිළිබඳ පුවත්පත් ලිපියක් පළ කිරීමෙන් පසුවය. 2019 අපොසුදස් පෙළ විභාගයේ ලැබිච්ච ප්‍රශ්නයක් තමයි මේක. හරි. මේ ප්‍රශ්න අදාළ විෂය කරුණු ටිකක් අපි සාකච්ඡා කරමු. මොකද්ද මේ පේටන්ට් බලපත්‍රයක් කියන්නේ කියලා. ඒක පේටන්ට් බලපත්‍රයක් කියලා කියන්නේ නව නිපැයුම්කරුවෙකුට තම නව නිපැයුම සඳහා තනි අයිතිය ලබා දීමෙන් නිශ්චිත කාලයක් සඳහා රජය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක තමයි අපි පේටන්ට් බලපත්‍රයක් කියලා කියන්නේ. එතකොට නව නිපැයුමකට පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම සපුරාලිය යුතු අවශ්‍යතා තුනක් තියෙනවා. ඒ කියන්නේ අපේ මේ තාක්ෂණික සඳහා විද්‍යාව තුළින් අපිට උගන්වනවා පේටන්ට් බලපත්‍රයක් ගන්නවා මෙන්න මේ අවශ්‍යතා සපුරන්න ඕනි කියලා. ඉතින් සපුරතා ඒ කියන්නේ අවශ්‍යතා තමයි එකක් නව්‍යතාව. ඒ කියන්නේ අලුත් දැනුමක් වෙන්න ඕනේ. අනිත් එක කාර්මික වශයෙන් යොදාගත හැකි වෙන්න ඕනේ. ඒ වගේම අවසානයේ නව නිපැයුම් පියවරක් තියෙන්න ඕනේ. ඔය ටික තමයි පේටන්ට් බලපත්‍රය සඳහා අපි ඇප්ලයි කරනවා නැත්නම් ආයෝජන කරනවා නම් තියෙන්න ඕන සාධක ටික. ඉතින් මේක අහන්නේ නව නිපැයුම්කරුවෙක් පේටන්ට් බලපත්‍රය සඳහා ආයෝජන කළ යුතු වන්නේ කියලානේ. ඉතින් එහෙනම් මේකට පිළිතුර මොකද්ද? පිළිතුර අංක වෙන්න ඕනේ 1. මොකද දන්නා නිපැයුමේ නව්‍යතාව හඳුනාගත් වහාම තමයි නව නිපැයුම්කරුවා පේටන්ට් බලපත්‍රය සඳහා ආයෝජන කළ යුතු වන්නේ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. තියරි කොටසක් තියෙන්නේ මේ පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම සහ පේටන්ට් බලපත්‍රය කියන්නේ මොකක්ද කියන අදාළ තියරි කොටස් පිළිබඳ අවබෝධයක් නංගනවල ලබා ගත්තා නම් ලබාගෙන තියෙනවා මේ ප්‍රශ්නෙට පිළිතුරු සැපීමේ හැකියාව තියෙනවා. එහෙනම් 13 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙන්නේ නිපැයුමේ නව්‍යතාව හඳුනාගත් වහාමය කියන එක. හරි. අපි යමු 14 වෙනි ප්‍රශ්නෙට. බලන්න පහත් සඳහන් හේතු නිසා CFC නැත්නම් ක්ලෝරෝෆ්ලෝරෝකාබන් වෙනුවට HCFC හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකාබන් භාවිතය මගින් ඕසෝන ස්තරයට සිදුවන හානිය අවම වෙන බව ශිෂ්‍යයෙක් ප්‍රකාශ කරයි. හරි. ඒ ප්‍රකාශ විදිහට අපි කියනවා HCFC නැත්නම් හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකාබන් හි
CH බන්ධනය ඉහළ වායු වලට ළඟා වීමට ප්‍රථම බිඳී යාම හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකාබන් හි ක්ලෝරින් නොමැති වීම භාවිතයට ගෙන හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකාබන් ප්‍රමාණය ක්ලෝරෝෆ්ලෝරෝකාබන් ප්‍රමාණයට වඩා අඩු වීම. ඉතින් අහනවා ඊට හේතු අතරින් නිවැරදි හේතුව වන්නේ මොකක්ද කියලා. හරි. එතකොට අපි දන්න දෙයක් තමයි වායු සමීකරණ. නැත්නම් අපි කියනවා AC machine කියලා කියන්නේ. වායු සමීකරණ ඒ වගේම ෆ්‍රිජ් කියන්නේ රෙෆ්‍රිජරේටර්ස් ශීතකරණ වගේ නිකුත් වෙනවා ක්ලෝරෝෆ්ලෝරෝකාබන් නැත්නම් CFC වායුව. ඉතින් මේ CFC වායුව නම් ඕසෝන් වියනට දැඩි ලෙස හානි කරනවා. ඕසෝන් වියන හානි වුණාම සිදුවන දේවල් විෂය තුලදී ඔයාලා දන්නවා. ඉගෙන අරන් තියෙන මොනවද වෙන විනාශයන් පෘථිවියට කියලා. ඉතින් ඕසෝන් වියන හානි වෙන දායක වෙන ප්‍රබලම වායුවක් තමයි ක්ලෝරෝෆ්ලෝරෝකාබන්. එතකොට මේ ක්ලෝරෝෆ්ලෝරෝකාබන් ඕසෝන් වියන හානි වෙනවා නම් අපි මේ ක්ලෝරෝෆ්ලෝරෝකාබන් වලට විකල්පයක් හොයාගන්න ඕනේ. ඉතින් ඕසෝන් කියන්නේ ක්ලෝරෝෆ්ලෝරෝකාබන් වෙනුවට හොයාගත්ත විකල්පය තමයි හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකාබන්. ඒක තමයි හඳුන්වලා දුන්නේ ක්ලෝරෝෆ්ලෝරෝකාබන් වෙනුවට හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකාබන් භාවිත කරන්න. එහෙම වුණොත් ඕසෝන් ස්තරයට සිදුවන හානිය අවම වෙනවා කියලා. ඉතින් මේ හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකින් ඇති විශේෂත්වය තමයි එහි තියෙනවා මේ CH බන්ධනය. ඒක CH බන්ධනය ඕසෝන් වියන පවතින ස්තරයට ළඟා වීමට පෙර විඛණ්ඩනය වෙනවා. විඛණ්ඩනය වෙලා හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකාබන් වායු වලට යාම සීමා කිරීමක් සිදු වෙනවා. ඉතින් ක්ලෝරෝෆ්ලෝරෝකාබන් එකට වැඩිය හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකාබන් එකේ විශේෂත්වය තමයි මේ CH බන්ධනය. කියන්නේ හයිඩ්‍රොක්ලෝරෝකාබන් වල තියෙනවානේ මේ CH බන්ධනය. ওই CH බන්ධනය ඉහළ වායු වලට ළඟා වෙන්න ප්‍රථම විදියාවක් සිදු වෙනවා. ඉතින් විදියාවක් සිදු වුණාම ඕසෝන් ස්තරයට හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකාබන් යන්නේ නැහැ. යන්නේ නැතුනම ඕසෝන් වියන හානිය අවම වෙනවා. එතකොට මේකෙන් ඕසෝන් ස්තරයට සිදුවන හානිය අවම වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ප්‍රශ්නාංක 14ට නිවැරදි පිළිතුර වෙන්නේ මේ A කියන එක. ඒ කියන්නේ A කියන එක තියෙන පිළිතුරාංක ඒකේ. ඒ පමණයි ඇත්තටම මේකෙදි අපි බලන්න ඕනේ. මොකද ක්ලෝරෝෆ්ලෝරෝකාබන් හි ක්ලෝරින් නොමැතිම කියලා කියන්න බෑ. ක්ලෝරින් තියෙනවා. ඒක භාවිතය ගැන ක්ලෝරෝෆ්ලෝරෝකාබන් හි ප්‍රමාණය ක්ලෝරෝෆ්ලෝරෝකාබන් ප්‍රමාණයට වඩා අඩු වීම. සිවලින් කියන්නේ භාවිතය ගැන හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකාබන් ප්‍රමාණය නැත්නම් HCFC ප්‍රමාණය CFC ප්‍රමාණයට වඩා අඩු වීම. නෑ. ඒ පිළිතුරත් වැරදි. එහෙම පිළිතුරාංක A තමයි පිළිතුර වෙන්නේ. එහෙම පිළිතුරාංක 1 ගන්න පුළුවන් අපිට ප්‍රශ්නාංක 14ට. හරි. අපි යමු ප්‍රශ්නාංක 15ට. ප්‍රශ්නාංක 15 බලන්න අපිට තියෙනවා අහලා පරිසරය මගින් පද්ධතියක් වෙත සපයන ලද තාප ප්‍රමාණය ජූල් 100ක් වේ. පද්ධතිය මගින් ජූල් 40ක් රඳවාගෙන ඉදිරිය පරිසරය වෙත මුදාහන ලදී. විශ්වයේ සමස්ත ශක්තිය වෙනස මොකක්ද කියලා අහනවා. හරි. පෙරළුවෙන්ම ගණනය කිරීමක් තියනවා වගේ පෙරුණාට මේක ඇත්තටම ගණනය කිරීමක් නැහැ. මේක මූලික වශයෙන් බලන්නේ මොකද්ද මේ විශ්වය කියන්නේ මොකද්ද? පද්ධතිය කියන්නේ මොකද්ද? පරිසරය කියන්නේ මොකද්ද කියන දේ ශිෂ්‍යයා තුළ අවබෝධයක් තියෙනවා කියන දේ තමයි මෙතෙන්දි බලන්නේ. ඉතින් බලන්න පද්ධතිය තියෙනවා. පද්ධතිය සහ පරිසරය වෙන් කරන්නේ අපි දන්න දෙයක් තමයි මායිමේ. නේ? ඒතර මේ මායිම තමයි මේ තියෙන්නේ. ඇතුලේ තියෙනවා මේ කොළපේ ඇති පසුබිමේ තියෙන පද්ධතිය. බාහිරින් තියෙනවා පරිසරය. පද්ධතිය සහ පරිසරය අතර මායිමෙන් වෙන් කිරීමක් සිදු කරලා තියෙනවා. එතකොට මේ පද්ධතිය සහ පරිසරය කියන මේ ඔක්කොටම කියන්නේ මොකක්ද අපි විශ්වය කියලා. මේක තමයි අපි කියන්නේ විශ්වය කියලා. පද්ධතිය සහ පරිසරය කියන දේ එකතුවට තමයි අපි කියන්නේ විශ්වය කියලා. එතකොට කියන පරිසරය මගින් පද්ධතියද කියන්නේ මෙන්න මේ පරිසරය. මෙන්න මේ පරිසරය මගින් පද්ධතිය දෙනවලු ජූල් කීයද? ජූල් 100ක් දෙනවලු. ඔක්කොම මේ වෙන්නේ විශ්වය ඇතුළෙමයි. හරිද? ජූල් 100ක් දෙනවලු. ඊට පද්ධතිය මගින් ජූල් 40ක් රඳවා ගන්න. ඒතකොට මේක ස්ටෝර් කරගන්නවා ජූල් 40ක්. රඳවා ගන්නවා ජූල් 40ක්. ජූල් 40ක් රඳවාගෙන ඉතින් පරිසරය වෙතම දානවා. ඒ කියන්නේ ආයේ මේ පරිසරයටම දෙනවා කීයද ජූල්? ජූල් 60ක් දෙනවා. හරිනේ. 60යි 40 හැම 100 වෙන්නේ. ජූල් 60ක් එළියට දෙනවලු. ඒතර අහනවා විශ්වයේ සමස්ත ශක්ති වෙනස. ඉතින් විශ්වයේ සමස්ත ශක්ති වෙනසක් සිදු වෙලා තියෙනවද? නෑනේ. මොකද මේ 100 පරිසරයේ තියෙන 100 පද්ධතියට දුන්නා කියලා එතනින් 40ක් තියාගෙන ආයේ 60ක් එළියට දුන්නා. මේ ඔක්කොම වෙලා තියෙන්නේ මොකක්ද? ඔක්කොම වෙලා තියෙන්නේ මේ විශ්වය කියන දේ ඇතුළේම නේද? විශ්වයෙන් පිටතට ගිහිලා නැහැ. එහෙනම් විශ්වයේ සමස්ත ශක්තිය වෙනස මොකද වෙලා තියෙන්නේ? වෙනසක් වෙලා නැහැ. එහෙනම් උත්තරේ මොකද වෙන්නේ? බිඳුව. ජූල් බිඳුවයි තමයි පිළිතුර වෙන්නේ. මූලික වශයෙන් අවශ්‍ය දැනුම වෙන්නේ මොකද්ද? පද්ධතියක් කියන්නේ මොකද්ද? පරිසරය කියන්නේ මොකද්ද? විශ්වය කියන්නේ මොකද්ද කියන දේ පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. විශ්වය කියන්නේ පද්ධතියේ පරිසරයේ එකතුවට එහෙනම් ඉතින් විශ්වයේ සමස්ත ශක්තිය වෙනසක් සිදු වෙලා නැහැ මේ අවස්ථාවේ. එහෙනම්
2020 බහුවන ප්‍රශ්නයේ විදිහට අහපු මේ ප්‍රශ්නෙට අපිට නිවැරදි පිළිතුර ලබා ගන්න පුළුවන් පිළිතුර අංක 2 ජූල් 0යි කියලා. අපි යමු 16 වෙනි ප්‍රශ්නෙට. 16 වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා ජලයේ ප්‍රමිත නිර්ණායක නැත්නම් water quality parameters සම්බන්ධ පහත කුමන ප්‍රකාශ නිවැරදිද කියලා අහනවා. ඉතින් සමස්ත සූත්‍ර ජීවීන් සංඛ්‍යාව BOD මගින් නියෝජනය වේ කියලා කියනවා. සමස්ත අවලම්බිත ඝන ප්‍රමාණය ආවිලතාව මගින් දැක්වේ කියලා කියනවා. දියවී ඇති ඔක්සිජන් ප්‍රමාණය COD ඇසුරින් ප්‍රකාශ වේ. දියවී ඇති ඝන සංයුක්ත ප්‍රමාණය සන්නායකතාව මගින් නියෝජනය වේ. දියවී ඇති සමස්ත කාබනික සංග්‍රහ ප්‍රමාණය BOD ඇසුරින් ප්‍රකාශ වේ. ඉතින් මෙතන විෂය කරුණු කිහිපයක්ම තියෙනවා. විෂය කරුණු කිහිපෙම මෙතන මා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවශ්‍යම කරුණක් කියන්න. BOD කියන්නේ මොකක්ද කියලා ඔක්කොම දැන් නැතුව ඇති ළඟ ළමයිලට. BOD කියලා කියන්නේ නැත්නම් බයෝකෙමිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් එක. නැත්නම් BOD කියලා කියනවා ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම නැත්නම් BOD එක කියලා කියන්නේ බැක්ටීරියා මගින් ඔක්සිකරණය කළ හැකි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය මනින මිනුම. මේ BOD කියලා කියන්නේ ඔක්සිකරණය කළ හැකි බැක්ටීරියා මගින් ඔක්සිකරණය කළ හැකි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය මනින මිනුමක් තමයි BOD කියලා කියන්නේ. එහෙනම් බලන්න පළවෙනි ප්‍රශ්නේ පිළිතුරු දීලා තියෙනවා සමස්ත ශුද්ධ ජීවි සංඛ්‍යාව BOD මගින් නියෝජනය වෙනවද? නැහැ. බැක්ටීරියා විතරයි නියෝජනය වෙන්නේ. එහෙනම් ඒක වැරදි. මේක වැරදි. BOD කියන එක මොකක්ද කියලා මම දැන් පැහැදිලි කරා. ඊට සමස්ත අවලම්බිත ඝන ප්‍රමාණය ආයතනයකින් දැක්කේ. ඔව් ඒක හරි. සමස්ත අවලම්බිත ප්‍රමාණය ඝන ප්‍රමාණය ආයතනයකින් තමයි දැක්වෙන්නේ. එහෙනම් මේක නිවැරදි පිළිතුරක්. ඊළඟ පිළිතුර බලමු අපි. දියවී ඇති ඔක්සිජන් ප්‍රමාණය COD ඇසින් ප්‍රකාශ වේ. නෑ. දියවී ඇති ඔක්සිජන් ප්‍රමාණය COD මගින් කිසිසේත්ම ප්‍රකාශ වීමක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් මේ පිළිතුරත් වැරදි. දියවී ඇති ඝන සංයුක්ත ප්‍රමාණය සන්නායකතාව මගින් නියෝජනය වේ. ඒකත් වැරදි. දියවී ඇති සමස්ත කාබනික සංඝටන ප්‍රමාණය BOD ඇසින් ප්‍රකාශ වේ. සමස්ත කාබනික ප්‍රමාණය BOD මගින් ප්‍රකාශ වේ කියන එකත් වැරදි. ඉතින් මේ BOD එක COD එක සහ මේ සන්නායකතාව ආවිලතාව කියන දේවල් සම්පූර්ණ තියරි කොටස්. තාක්ෂණික සඳහා විද්‍යා විෂය තුලින් ගන්න තියරි කොටස්. ඉතින් මේ තියරි කොටස් පිළිබඳ අවබෝධයක් ලබා ගන්නා ලෙස අනිවාර්යයෙන් මතක් කරනවා. මොකද බහුවන ප්‍රශ්නයක් අනිවාර්යයෙන් නිර්මාණය වෙන්න පුළුවන් මේ විෂය කරුණු වලින්. ඉතින් අපේ බ්ලොග් වීඩියෝ හා සම්බන්ධ වීමෙන් ඒ අවශ්‍ය විෂය කරුණු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් 16 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2 සමස්ත අවලම්බිත ඝන ප්‍රමාණය ආවෘතතාව මගින් දැක්වේ කියන එක තමයි. නැවතත් මම මතක් කරනවා ආවෘතතාවය COD BOD කියන දේවල් පිළිබඳව පැහැදිලි අවබෝධයක් නම් අනිවාර්යෙන් මතකයේ තියාගන්න. හරි. අපි යමු 17 වෙනි ප්‍රශ්නෙට. 17 වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා ඇසිඩ් අංකය නැත්නම් ඇසිඩ් වැලියු මගින් ශාක තෙල් හා සම්බන්ධ කුමක් ප්‍රකාශ කරේද කියලා අහනවා. මේක 2020 අපොසස් පෙළ විභාගයේදී ලැබිච්ච බහුවර්ණ ප්‍රශ්නයක්. එතකොට මම දීලා තියෙනවා මේ ඇසිඩ් අංකය පිළිබඳව දීලා තියෙන මේ අර්ථකථනය විෂය තුල ඇසිඩ් අංකය මගින් ශාක තෙල් ග්‍රෑම් 1ක් ස්කන්ධයක් වූ නිදහස් මේදාම්ල උදාසනය කිරීමට අවශ්‍ය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධයේ මිලිග්‍රෑම් කොපමණ ප්‍රමාණයක් දැයි දක්වයි. KOH ස්කන්ධයේ මිලිග්‍රෑම් කොපමණ ප්‍රමාණයක් දැයි දක්වයි කියන එක තමයි ඇසිඩ් අංකය කියන එකේ අර්ථකථනය වෙන්නේ. එතකොට ඇසිඩ් අංකය මගින් හරි. එතකොට ශාක තෙල් වල නිදහස් මේදාම්ල ප්‍රමාණය මම දක්වන්නේ මේ ඇසිඩ් අංකය මගින්. හරි. එතකොට මේ 17 වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 4. ඒ නිදහස් සම්ප්‍රේරණ මේ නිර්වචනය මතක තියාගන්න. නිර්වචනය මතක තියාගත්තොත් මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමේ හැකියාව තියෙනවා. 17 වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර වෙන්නේ නිදහස් අම්ල ප්‍රමාණය. හරි. අපි යමු 18 වෙනි ප්‍රශ්නෙට. 18 වෙනි ප්‍රශ්නේ 2020 අපොසස් පෙළ විභාගයේදී ලැබිච්ච ප්‍රශ්නයක්. සගන්ධ තෙල් හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න කියලා කියනවා. ඒ විදිහට දීලා තියෙනවා ජලයේ අද්‍රව්‍ය වේ, වාෂ්පශීලී කාබනික සංයෝග වේ, C විදිහට කියනවා ආවේනික වර්ණයක් ඇත කියලා. හරි. එතකොට මේකෙන් සගන්ධ තෙල්නේ. මොකද්ද මේ සගන්ධ තෙල් කියන්නේ? සගන්ධ තෙල් කියන්නේ ශාක වලින් නිස්සාරණය කරන ජලය සමග මිශ්‍ර නොවන වාෂ්පශීලී කාබනික සංයෝගයක්. ඉතින් ඒක අර්ථකථනයේ තියෙනවා. බලන්න සගන්ධ තෙල් පිළිබඳ අර්ථකථනය ඔළුවේ තියෙනවා නම් මේ ප්‍රශ්නේ පිළිතුරු මේ විදිහට ලැබිලා ඉවරයි. මම ආයත අර්ථකථනය කියන්න පැහැදිලිව අහගන්න. සගන්ධ තෙල් යනු ශාක වලින් නිස්සාරණය කරන ජලය සමග මිශ්‍ර නොවන වාෂ්පශීලී කාබනික සංයෝග වේ. හරි. බලන්න ජලය සමග මිශ්‍ර නොවන
ජලය සමග මිශ්‍ර නොවන. ඒ කියන්නේ ඒ හරියනේ මෙතන දීලා දෙන බලන්න. ජලය අද්‍රව්‍ය වෙන්නේ. ඒ කියන්නේ ජලය මිශ්‍ර වෙන්නේ නැහැ කියන එකනේ. ඒක හරි. ඊට පස්සේ කියනවා අපේ නිර්වචනයේ තියෙනවා වාෂ්පශීලී කාබනික සංයෝගයක් කියලා. එහෙනම් වාෂ්පශීලී සංයෝග කියන එක මෙතන තියෙනවානේ. එහෙනම් තීර කොටසක්ම සම්පූර්ණයෙන් මෙතන ආවරණය වෙලා ඉවරයිනේ. එහෙනම් C පිළිතුර මොකද්ද? ආවරණික වර්ණයක් ඇතුළු. නෑ. සගන්ධ තෙල් වලට ආවරණික වර්ණයක් නෑ. ආවරණ වර්ණයක් රහිතයි සගන්ධ තෙල්. එහෙනම් පිළිතුර වෙන්නේ මොකද්ද? 18 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ අංගේ මල්ලියේ පිළිතුරු අංක 3. ඒ කියන්නේ A සහ B පමණි. තාමත් සරල ප්‍රශ්නයක්. සගන්ධ තෙල් ආශ්‍රය නිර්මාණය වෙච්ච. හරි. අපි යමු 19 වෙනි ප්‍රශ්නයට. 2020 අපොසස් පරිභාගයේදී ලැබිච්ච පහුවන ප්‍රශ්නයක් තමයි මේ 19 වෙනි ප්‍රශ්නය. පහත කවර කර්මාන්ත අතුරුඵලයක් ලෙස ග්ලිසරෝල් නිපදවයිද? හරි. එතකොට අපි මේ තාක්ෂණයේ සඳහා විද්‍යාව තුළදී උගන්වනවා සබා නිෂ්පාදනය, ජව ඩීසල් නිෂ්පාදනය, සකන්ධ තෙල් නිස්සාරණය ඔය වගේ ක්‍රම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය අනිවාර්යයෙන් උගන්වනවා. ඉතින් මේ උගන්වන දේවල් පාසල හෝ පන්තියකට යෑමෙන් වගේ අනිවාර්යයෙන් අපිට අවබෝධ වෙලා තියෙනවා. ඒ වගේම අපේ බ්ලොග් පිටුවට එක්තු වෙන්න බ්ලොග් පිටුව මගිනුත් ඒ අවශ්‍ය විෂය කරුණු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් බලන්න පහත කවර කර්මාන්ත අතුරුඵලයක් ලෙස ග්ලිසරෝල් නිපදවයි කියලා අහනවනේ. එතන අනිවාර්යෙන් මතක තියාගන්න මෙන්න මේක මොකද්ද? සබන් සහ ජෛව ඩීසල් නිෂ්පාදනයේදී ප්‍රධාන අතුරුඵලය ලෙස ග්ලිසරෝල් ලැබේ. අනිවාර්යෙන් මතක තියාගන්න ග්ලිසරෝල් ලැබෙන්නේ මොන අවස්ථා දෙකේද? එකක් සබන් අනිත් එක ජෛව ඩීසල් පමණයි. ඔය දෙකෙන් තමයි ග්ලිසරෝල් ලැබෙන්නේ. එහෙනම් ඉතින් පිළිතුර මෙතන ලැබිලා ඉවරයිනේ. පිළිතුර තියෙනවා පිළිතුර අංක 1 සබන් හා ජෛව ඩීසල්. ඉතින් මේ නිෂ්පාදන ක්‍රියාවලිය නිෂ්පාදනය වෙන්නේ කොහොමද? ඒ අදාළ සටහන් මගින් පැහැදිලි කිරීම මම මෙතන කරන්න යන්නේ නැහැ. බහුවන ප්‍රශ්නයක් නිසා අනිවාර්යෙන් මතක තියාගන්න ග්ලිසරෝල් නිර්මාණය වෙන්නේ සමන්වයි ජෛව ඩීසල් නිෂ්පාදනය කිරීමේදී පමණයි. ඕක අනිවාර්යෙන් මතක තියාගන්න. හරි. අපි 2020 ප්‍රශ්නයක් සාකච්ඡා කරමු ඉක්මනට. සබන් නිෂ්පාදනයේදී සිට්‍රික් ආම්ලය සබන් සමග මිශ්‍ර කිරීමට හේතුව මොකක්ද? හරි. එතකොට සබන් නිෂ්පාදනයේදී සබන් තුළ තියෙනවා NaOH නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට ඒ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තිබ්බහම පාරිභෝගිකයාට හානිදායකයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ හානිදායකයි පාරිභෝගිකයාට. එතකොට කෝෂ්ටික් ප්‍රමාණය ඉහළ සබන් නිසා අමතක සහ ස්වැනි සියුම් පටක වලට මේ හානි සිදු වෙනවා. ඉතින් එම නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උදාසීන කිරීමට සිට්‍රික් ආම්ලය භාවිතා කරනවා. දැන් මේක අහන්නේ සබන් නිෂ්පාදන සිට්‍රික් ආම්ලය සබන් සමග මිශ්‍රණය කිරීමට හේතු වෙන්නේ. මොකක් උදාසීන කරන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උදාසීන කිරීම සඳහා තමයි අපි මේ සිට්‍රික් ආම්ලය සබන් සමග මිශ්‍ර කරන්නේ. එතකොට එමෙන්න මම විශේෂ කරනවා කියන්න ෆොස්ෆරික් ආම්ලය හෝ පොල් තෙල් ආශ්‍රිත වූ නිදහස් මේද ආම්ල උනත් අපිට භාවිතා කරන්න පුළුවන් උදාසීන කිරීමට සිට්‍රික් ආම්ලයට අමතරව. ඒකත් අමතර විෂය කරුණක් බහුවන ප්‍රශ්නයකදී අහන්න පුළුවන්. එතකොට 20 වෙනි ප්‍රශ්නයට ඉවත පිළිතුර වෙන්නේ මොකද්ද? සිට්‍රික් ආම්ලයයි සබන් වලට දාන්නේ උදාසීන කිරීම තමයි සිට්‍රික් ආම්ලය සබන් වලට එකතු කරන්නේ. මේ විදිහට ප්‍රශ්න තුන්වෙනි ප්‍රශ්නෙට දාලා බහුවන ප්‍රශ්න 20ක් මෙතන සාකච්ඡා කරලා අවසන් වෙනවා. ඉතින් සාකච්ඡා කරන්නේ ප්‍රශ්න පත්‍ර අංක 3 ව්‍යුහගත රචනා කොටස. පළවෙනි ප්‍රශ්නේ විදිහට දීලා තියෙනවා. හුමාල නිෂ්පාදනය සඳහා යොදා ගන්නා හුමාල ජනකයක් බොයිලරුවක් රූපයේ දක්වා ඇත. හුමාල ජනකය තුළ ඒ නලය ජලයේ ගිල්වා වාතයට නිරාවරණය කර ඇති අතර බී නලය ජල මට්ටමට ඉහළින් තබා ඇත. ඒ එක කොටසේ අහනවා ආරක්ෂිත පියවරක් ලෙස ඒ නලයේ තිබීමේ අවශ්‍යතාවය කුමක්ද? බොයිලරුවට තාපය සපයද්දී බොයිලරුව ඇතුලේ ලොකු පීඩනයක් හටගන්නවා. ඒ පීඩනය පාලනය කරන්න තමයි ඒ නලය සවි කරලා තියෙන්නේ. දෙක කොටසින් අහනවා බී නලය ජල මට්ටමට ඉහළින් තබා තිබීමේ හේතුව කුමක්ද? බොයිලරුව තුල නිපදවෙන හුමාලය පිටතර යවන්න තමයි බී නලය තියෙන්නේ. ඒ නිසා පිළිතුරු ලෙස නිපදවෙන හුමාලය පිටතර යැවීම සඳහා කියලා ගන්න පුළුවන්. තුන්වෙනි කොටසෙන් අහනවා හුමාල ජනකයේ දිගටම තාපය සපයන විට උෂ්ණත්වමානයේ පාඨාංකය ක්‍රමයෙන් ඉහළ ගොස් අවසානයේ නියතව පවතී. මේට හේතුව කෙටියෙන් පැහැදිලි කරන්න. ජලයට තාපය ඔච්චර සැපුවත් උෂ්ණත්වයේ වෙනසක් වෙන්නේ නැහැ කියන්නේ ජලය එහි තාපාංකයට පත් වෙලා කියන එක. ඒ නිසා අපිට ඒක උත්තරේ විදියට ගන්න පුළුවන්. ජලයේ තාපාංකයට එළඹීම. B කොටස. හුමාල ජනකයෙන් ලබා ගන්නා හුමාලය යම් ප්‍රමාණයක් තාප පරිවර්තනය කරන ලද කැලරිමීටරයක ඇති ජලයට එකතු කළ විට
ජලයේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ ගොස් උපරිම අගයකට පත්විය. කොටසෙන් අහනවා ජලය මගින් ලබාගත් තාප ප්‍රමාණය සොයා ගැනීම සඳහා ජලයේ විශිෂ්ට තාප ධාරිතාවට අමතරව පරීක්ෂණාත්මක තවත් අගයන් දෙකක් සොයාගත යුතුය. මෙම අගයන් දෙක නම් කරන්න. අපිට මේ කොටස හදන්න දැනගෙන ඉන්න ඕන Q සමානයි mc θ කියන සමීකරණය. මේ සමීකරණයට අනුව Q කියන්නේ තාප ප්‍රමාණය, m කියන්නේ ස්කන්ධය, c කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව, θ කියන්නේ උෂ්ණත්ව වෙනස. අපිට මෙතනින් විශිෂ්ට තාප ධාරිතාව දීලා තියෙනවා. ගාන හදන්න අවශ්‍ය මිනුම් දෙක තමයි ජලයේ ආරම්භක ස්කන්ධය සහ ජලයේ උෂ්ණත්ව වෙනස. දෙක කොටසේ අහනවා ඉන්පසු B1 කොටසේ නම් කරන ලද අගයන් දෙක සොයා ගැනීම සඳහා ලබාගත යුතු මිනුම් මොනවාද? B1 කොටසේ අපි ගත්තේ ජලයේ ආරම්භක ස්කන්ධය සහ ජලයේ උෂ්ණත්ව වෙනස කියන මිනුම් දෙක. ජලයේ ආරම්භක ස්කන්ධය හොයන්න අපිට ක්‍රමයක් විදිහට ගන්න පුළුවන්. ඉස් කැලරිමීටරේ ස්කන්ධය මැනගෙන ඊට පස්සේ අලුතෙන් ජලය එකතු කරන් පස්සේ ජලයේ සහිත කැලරිමීටරේ ස්කන්ධය මැනගෙන ඒකේ වෙනසෙන් ජලයේ ස්කන්ධය හොයාගන්න පුළුවන්. ජලයේ උෂ්ණත්වය හොයන්න නම් ජලයේ ආරම්භක උෂ්ණත්වය සහ ජලයේ පරිම උෂ්ණත්වය මැනගන්න ඕන. ඒ නිසා අපිට දැනගන්න ඕන මිනුම් හතර ලෙස ඉස් කැලරිමීටරේ ස්කන්ධය, ජලයේ සහිත කැලරිමීටරේ ආරම්භක ස්කන්ධය, ජලයේ ආරම්භක උෂ්ණත්වය සහ ජලයේ උපරිම උෂ්ණත්වය ගන්න පුළුවන්. තුන්වෙනි කොටසෙන් අහනවා සෙල්සියස් හිමාලයෙන් කැලරිමීටරේ ඇති ජලයට තාපය ලැබීමේ පියවර දෙකකින් සිදුවේ. මේ පියවර දෙක ලියා දක්වන්න. හිමාලය මගින් කැලරිමීටර ඇති ජලයට තාපය ලැබෙන්නේ සෙල්සියස් හිමාලය ජලය බවට පත්වීමේදී පිට කරන ගුප්ත තාපයයි. සෙල්සියස් ජලය කැලරිමීටරය සහ කැලරිමීටරේ තියෙන ජලය උරා ගනිද්දී පිට වෙන තාපයෙන් තමයි කැලරිමීටරේ ඇති ජලයට තාපය ලැබෙන ක්‍රම දෙක. හතරවෙනි කොටසෙන් අහනවා කැලරිමීටරේ ඇති ජලයට එකතු හිමාලයේ ස්කන්ධය ගණනය කිරීම සඳහා අවශ්‍ය මිනුම් දෙක ලියා දක්වන්න. අපි කලින් කොටස ජලයේ ස්කන්ධය හිවුවා වගේම මෙතන හිමාලයේ ස්කන්ධය හොයාගන්න පුළුවන්. ජලයේ සහිත කැලරිමීටරේ ස්කන්ධය මැනගෙන හිමාලයේ එක්කල පසු ජලයේ සහිත කැලරිමීටරේ ස්කන්ධය මැනගෙන ඒ දෙකේ වෙනසෙන් එකතු කරපු හිමාලයේ ස්කන්ධය හොයාගන්න පුළුවන්. ඒකට පිළිතුරු ලෙස ඒ නිසා ගන්න පුළුවන් ජලයේ සහිත කැලරිමීටරේ ස්කන්ධය සහ හිමාලයේ එක්කල පසු ජලයේ සහිත කැලරිමීටරේ ස්කන්ධය කියලා. පස්වෙනි කොටසෙන් අහනවා හිමාලයෙන් කැලරිමීටරේ ඇති ජලය ලබාගත් තාප ප්‍රමාණය ගණනය කිරීම සඳහා ජලයේ වාෂ්පීකරණ විශිෂ්ට ගුප්ත තාපය, ජලයේ විශිෂ්ට තාප ධාරිතාව, හිමාලයේ ස්කන්ධය සහ උෂ්ණත්වය දී ඇතනම් ලබාගත යුතු අනෙක් මිනුම් මොනවාද? අපි කලින් තුන්වෙනි කොටසේ දැනගත්තා ජලයේ කැලරිමීටරේ ඇති ජලයට තාපය හම්බෙන ක්‍රම දෙක. ඒ අනුව මේ විශිෂ්ට ගුප්ත තාපය සහ ජලය කැලරිමීටරේ සහ කැලරිමීටරේ ඇති ජලය උරා ගැනීමේදී පිට කළ තාපය ගන්න පුළුවන්. දැන් අපිට මේක දීලා තියෙන දත්ත තියෙනවා. අපි දන්නා ජලයේ වාෂ්පීකරණ විශිෂ්ට ගුප්ත තාපය L දන්නවා. ජලයේ විශිෂ්ට තාප ධාතය C දන්නවා. හිමාලයේ ස්කන්ධය M. හිමාලයේ මේ ජලය තමයි වාෂ්පීකරණය වෙලා හිමාලයේ බවට පත් වෙන්නේ. ඒ නිසා අපි හිමාලයේ ජලයේ දෙකේම ස්කන්ධය දන්නවා. තව හිමාලයේ උෂ්ණත්වයක් දන්නවා. කියන්නේ අපිට එතකොට මෙතන නොදන්න පදයකට තියෙන්නේ උෂ්ණත්ව වෙනස ඒක අගයක් අපි දන්නේ. ඒ කියන්නේ හිමාලයේ උෂ්ණත්වය දන්නවා. ජලයේ උපරිම උෂ්ණත්වය තමයි අපිට ඕන කරන අනිත් මිනුම. C කොටසේ තියෙනවා ඉහත ලබා ගන්නා ලද මිනුම් ඇසුරෙන් ජලයේ වාෂ්පීකරණ විශිෂ්ට ගුප්ත තාපය ගණනය කළ හැකිය. හිමාලයෙන් ඉවත් වූ තාපය ජලය සහ කැලරිමීටරේ ලබාගත් තාපය අතර සම්බන්ධතාව සමීකරණයක් ලෙස ලියා දක්වන්න. මෙහිදී පරිසරයට සිදුවන තාප හානිය නොසැලකිය හැකියි උපකල්පනය කරන්න. අපිට මෙතෙන්දි ගන්න පුළුවන් හිමාලයෙන් ඉවත් වන තාපය ජලය සහ කැලරිමීටරේ ලබාගත් තාපය කියලා අපි කලින් කොටසේ හොයාගත්තා. ඒ නිසා අපිට හිමාලයෙන් ඉවත් වන තාපය, හිමාලයෙන් ඉවත් වන ගුප්ත තාපය සහ සෙල්සියස් ජලය කැලරිමීටරේ සහ ජලයේ උපරිම උෂ්ණත්වයට පත්වීමේදී පිටකල තාපය කියලා ගන්න පුළුවන්. ඒක සමාන වෙනවා ජලය සහ කැලරිමීටරේ ලබාගත් තාපයට. ඒක කොටස පරීක්ෂණයේ ප්‍රතිඵල නිර්වද්‍ය වීමට නම් කැලරිමීටරේ ඇති ජලයට ඝනීභවනීය වූ ජල බිඳු රහිත වීලි හිමාලය පමණක් එකතු කළ යුතුය.
මේ සඳහා හුමාල හබකයක් භාවිත කෙරේ. හුමාල හබකය සඳහා සුදුසු සැකැස්මක් ඇඳ දක්වන්න. මේ රූප සටහන් වලින් ඕන එකක් අපිට හුමාල හබකයක් විදිහට ගන්න පුළුවන්. මෙතනදී උඩ නලයෙන් හුමාලය ඇතුල් වෙනවා. ඝනීභවනීය වූ ජල බිඳු මේ යට කොටසේ තැම්පත් වෙනවා. ඊට පස්සේ මේ U කොටසෙන් කැලිමීටරයට ඇතුළු වෙන්නේ වියලි හුමාලය විතරයි. හුමාල තුන්වෙනි කොටස හුමාල ජනකය සහ කැලරිමීටරයේ ඉතා ආසන්න තැබුවහොත් සිදුවිය හැකි දෝෂය සඳහන් කරන්න. දාහකින් ලැබෙන තාපය මගින් කැලරිමීටරයේ ඇති ජලයේ උෂ්ණත්වය ඉහළ යන්න පුළුවන්. එතකොට ලබා ගන්න මිනුම් වැරදි වෙන්න පුළුවන් ඒ නිසා. දෙවෙනි ප්‍රශ්නය ක්ෂණික ආහාර ව්‍යාපාරයක් මගින් කෝපි දීර්ඝ කාලයක් උණුසුම්ව තබා ගැනීම සඳහා විශේෂිත ආලේපනයක් සහිත ස්වයං තාපන කෝපයක් නිපදවා ඇත. මෙම කෝපය ජල වාෂ්ප සහ තාපය තුළත රඳවා ගැනීම සඳහා විශේෂිත පීනකින් සමන්විත වේ. කෝපය පතුලේ වෙන්න පිහිට ඇති කුටීරයක් තුළ කැල්සියම් ඔක්සයිඩ් සහ ජලය විෂ කිරීම මගින් තාපය නිපදවයි. කෝපයේ සඵලතාවය පරීක්ෂා කිරීම සඳහා කෝප කිහිපයක් ඔබ පාසලට සපයා ඇත. අදාළ යෝජිත පරීක්ෂණ ඇටුම රූපයේ දක්වා ඇත. ඒ එක කොටස ශක්තිය සහ පදාර්ථ හුවමාරු සලකමින් පියන රහිත උණුසුම් කෝපි කෝපයක් කුමන වර්ගයේ පද්ධතියක් ලෙස වර්ග කළ හැකද? පියන රහිත කෝපි කෝපයක් නම් පදාර්ථ හුවමාරුව ශක්තිය සහ පදාර්ථය නිදහසේ හුවමාරු කරගන්න පුළුවන්. ඒ නිසා ඒක විවෘත පද්ධතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. දෙක කොටස අහලා තියෙනවා. ද්‍රව ජලය සහ ජල වාෂ්ප අතර අණුක මට්ටමේ ඇති වෙනස්කම් දෙකක් සඳහන් කරන්න. ද්‍රව ජලය අණු අතර ආකර්ෂණ බල ප්‍රබලයි. ජල වාෂ්ප අණු අතර ආකර්ෂණ බල අඩුයි. ද්‍රව ජලය අණු වල චාලක ශක්තිය අඩුයි. ජල වාෂ්ප අණු වල චාලක ශක්තිය වැඩි. B කොටස කෝපි උණුසුම තැබීමට අවශ්‍ය තාපය නිපදවීම සඳහා ආත දක්වන රසායනික ප්‍රතික්‍රියා භාවිත කර ඇත. කැල්සියම් ඔක්සයිඩ් ධන H2O කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. කැල්සියම් ඔක්සයිඩ් CI ග්‍රෑම් ජලය සමග ප්‍රතික්‍රියා කොට ඝන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නිපදවීමේදී ජනනය වන තාප ප්‍රමාණය 115.8 කිලෝජූල් වේ. ස්වයංතාපන කෝපයට කෝපි පාන 150 ග්‍රෑම් පුරවා පියන සමග උෂ්ණත්ව මානයක් ඉහත රූපයේ දක්වන පරිදි තබා ඇත. ප්‍රතික්‍රියාව ආරම්භයේ සිට කාලයේ උෂ්ණත්ව වෙනස් වීම පහත වගුවේ දක්වා ඇත. ඉහත දත්ත භාවිතා කොට පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ප්‍රතික්‍රියාව නිසා නිපද වූ තාප ප්‍රමාණය මගින් සිදු වූ උෂ්ණත්වය ඉහළ යාම ගණනය කරන්න. දැන් මෙතනදී ප්‍රතික්‍රියා සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රතික්‍රියා උපරිම උෂ්ණත්වයකට පත් වෙලා තියෙන්නේ සෙල්සියස් 75කට. එතනින් එහාට මිනිත්තු 5 ඉඳන් මේ උෂ්ණත්වය අඩු වීගෙන තමයි ගිහිල්ලා දෙන්නේ. නිසා උපරිම උෂ්ණත්වය විදියට 75යි ආරම්භ උෂ්ණත්වය ලෙස 35 අරගෙන සිදු උෂ්ණත්ව වෙනස සෙල්සියස් 40ක් කියලා ගන්න පුළුවන්. දෙවෙනි කොටස අහලා තියෙනවා ප්‍රතික්‍රියාවක කැල්සියම් ඔක්සයිඩ් සහ ජලය ප්‍රතිපාල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ශක්ති දෙන ලද ශක්ති මට්ටම් මත ලකුණු කරන්න. මෙතනදී ප්‍රතික්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ කැල්සියම් ඔක්සයිඩ් ජලයයි එකතු වෙලා තාපයයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නිපදවනවා. ඒ නිසා ශක්තිය මේ ප්‍රතික්‍රියා කළ ශක්තිය පළවන ශක්තියට වඩා වැඩි. ඒ නිසා මේ ප්‍රස්ථාරය උඩින් සලකුණු කරනවා ප්‍රතික්‍රියාවක යටින් ප්‍රතිඵලවල ශක්තිය සලකුණු කරනවා. තුන්වෙනි ප්‍රශ්නය අහනවා කෝපි පානය මගින් අවශෝෂණය කරන ලද තාප ප්‍රමාණය ගණනය කරන්න. මේ ගණන හදන්න අපිට කිම් සමාන MC තීටා පාවිච්චි කරන්න වෙනවා. මෙතන තත්ත දීලා තියෙන්නේ M දීලා තියෙනවා C දීලා තියෙනවා තීටා අපි උෂ්ණත්ව වෙනස කලින් හොයාගත්තා. මෙතනදී මේ ස්කන්ධය කිලෝග්‍රෑම් කරගන්න ඕනේ. මොකද මේ විශිෂ්ට තාප ධාරිතාවයේ දීලා තියෙන්නේ ග්‍රෑම් වලින්. ඒ නිසා එහෙම ආදේශ කරලා ගාන හදනවා. උත්තර වෙනවා 25800යි ජූල්ස්. ඒක 1000න් බෙදලා අපිට 25.8 කිලෝ ජූල් කියලා ගන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා කෝපයක් තුල ඇති සියලු කැල්සියම් ඔක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කරනු ඇතයිද?
පරිසරයට තාපහානියක් ඇතැයිද උපකල්පනය කර ස්වයං තාපන කෝප්පය තනිවම භාවිතා කරන අද කැල්සියම් ඔක්සයිඩ් ස්කන්ධය ගණනය කරන්න. අපිට ගාණ දීලා තියෙනවා 100යි කැල්සියම් ඔක්සයිඩ් 100ක් මගින් 115.8 කිලෝ ජූල් ශක්තියක් නිදහස් කරනවා කියලා. අපිට මෙතන අහලා තින්නේ කැල්සියම් ඔක්සයිඩ් ස්කන්ධය අපි කලින් තුන්වෙනි කොටසින් හොයාගත්ත කැල්සියම් ඔක්සයිඩ් වලින් පිට කරන තාප ප්‍රමාණය 25.8 කිලෝ ජූල් කියලා. අපිට මේක ආදේශ කරන්න පුළුවන් ග්‍රෑම් 100කින් 115.8 කිලෝ ජූල් තාපය නිදහස් කරනවා නම් 25.8ක් කරන්න කොච්චර ගාණකින්ද කියලා. අපිට ඒක සුළු කරාම උත්තරේ ගන්න පුළුවන් 22.27 ග්‍රෑම් කියලා. පස්වන කොටස අදාළ පියවර දෙමින් අවසාන මිනිත්තු 10 තුළ කෝපය වල උෂ්ණත්වය පහළ යාමේ සාමාන්‍ය ශීඝ්‍රතාවය මිනිත්තුවට සෙල්සියස් වලින් ගණනය කරන්න. ශීඝ්‍රතාව මයින් අපිට ඕනේ උෂ්ණත්ව වෙනස බෙදීම කාලය. අපිට වගුව අරගෙන අවසාන මිනිත්තු 10 උෂ්ණත්ව වෙනස් වීම ගන්න පුළුවන් 74.6 අඩු කිරීම 70.8යි සෙල්සියස් අංශක ගත වූ කාලය විනාඩි 10යි. අපිට ඒක සුළු කරලා ගන්න පුළුවන් 0.38යි මිනිත්තුවට සෙල්සියස් කියලා උත්තරේ. ආවෙන් කොටසේ අහනවා කැල්සියම් ඔක්සයිඩ් සහ ජලය අතර ප්‍රතික්‍රියාව සම්පූර්ණ වීමට ගත වූ කාලය කොපමණද? අපිට වගුවේ දත්ත වලින් ගන්න පුළුවන් මිනිත්තු 4ක් කාලයකදී ප්‍රතික්‍රියාව උපරිම උෂ්ණත්වයකට ළඟා වෙනවා. එතනින් එහාට උෂ්ණත්වයේ අඩුවීමක් තමයි දකින්න දෙන්නේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සිදුවීමට ගත වූ කාලය විදියට අපිට ගන්න පුළුවන් මිනිත්තු 4. හත්වන කොටස. අදාළ පියවර සමග කැල්සියම් ඔක්සයිඩ් සාමාන්‍ය ක්ෂය වීමේ ශීඝ්‍රතාවය මිනිත්තුවට ග්‍රෑම් වලින් ගණනය කරන්න. ක්ෂය වීමේ ශීඝ්‍රතාවය කියලා අපිට ගන්න පුළුවන් ස්කන්ධ වෙනස බෙදීම ගත වූ කාලය. ස්කන්ධ වෙනස ලෙස අපිට ගන්න පුළුවන් අපි කලින් හොයාගත්ත ක්ෂය වූ කැල්සියම් ඔක්සයිඩ් ප්‍රමාණය. ප්‍රතික්‍රියාව සිද්ධ වීමට ගත වූ කාලය විනාඩි 4යි. අපිට ඒක සුළු කරලා ගන්න පුළුවන් 5.6 මිනිත්තුවට ග්‍රෑම්. හරි නංගි මල්ලියේ දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ SFT පේපර් එකේ කෙමිස්ට්‍රි කොටසේ essay ප්‍රශ්න ටික. අපි පේපර් එකට ගිහින් බලමු. පළවෙනි ප්‍රශ්නේ විදිහට අපිට ලැබිලා තියෙන්නේ 2019 A level පේපර් එකේ essay ප්‍රශ්නවල 8 වෙනි ප්‍රශ්නේ තමයි ලැබිලා තියෙන්නේ. ඒ කොටස ජල ගෝලයේ යන පෘථිවියේ ඇති මුළු ජල ප්‍රමාණයයි විවිධ භෞතික, රසායනික හා ශුද්ධ ජීව විද්‍යාත්මක පාරාමිතීන් භාවිතා කරමින් ජලයේ ගුණාත්මකභාවය තීරණය වේ. පළවෙනි කොටස ජල ගෝලයේ ප්‍රධාන කොටස් 5ක් නම් කරන්න. අපි ජල ගෝලය සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා පරිසරය කියන්නේ මොකක්ද කියලා හඳුනාගමු. සියලුම ජීවීන් ජීවත් වන වටපිටාව ඔවුනොවුන් අතර සිදුවන අන්තර්ක්‍රියා එක්වගත් කල ඒට පරිසරයක් කියලා කියන්න පුළුවන්. එතකොට අපි පරිසරයේ වර්ගීකරණයකට ලක් කළොත් අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. මේවට අපි ගෝල කියලා කියනවා. පළවෙනි එක තමයි ජල ගෝලය. පෘථුවියේ ජලය ආශ්‍රිත පරිසරය ජල ගෝලයට අයිති වෙනවා. උදාහරණ විදිහට මුහුදු ජලය, භූගත ජලය, මතුපිට ජලය, ග්ලැසියර්, වායු ගෝලීය ජල වාෂ්ප දක්වන්න පුළුවන්. දෙවෙනි එක තමයි ශිලා ගෝලය. පෘථුවියේ පස්ස, පාෂාණ හා ඛනිජාශ්‍රිත පරිසරය ශිලා ගෝලය විදියට හඳුන්වනවා. ඊළඟ එක තමයි වායු ගෝලය. පෘථිවි පෘෂ්ඨය වටා ආවරණයක් විදියට පවතින වායු ආශ්‍රිත පරිසරය වායු ගෝලය ලෙස හඳුන්වනවා. වායු ගෝලයේ නයිට්‍රජන්, ඔක්සිජන්, ආගන්, කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ප්‍රධාන වායු. ඒ වගේම තව සුළු වායුත් වායු ගෝලයේ අඩංගු වෙනවා. ඊළඟ එක තමයි ජෛව ගෝලය. පෘථිවිය මත ජීවත් වන සියලුම ජීවීන් හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් අයත් වන පරිසරය තමයි ජෛව ගෝලය කියන්නේ. මේ ජීවීන් කියන්නේ ශාක, සතුන්, ශුද්ධ ජීවීන්. අපි එහෙනම් පේපර් එකට යමු වෙමු. පේපර් එකේ අපින් අහලා තිබ්බේ ජල ගෝලයේ ප්‍රධාන කොටස් 5ක් නම් කරන්න කියලා. ඒ කියන්නේ පෘථිවිය තුල ජලය පවතින සියලුම ආකාර වලින් 5ක් තමයි අපිට නම් කරන්න කියලා තියෙන්නේ. එතකොට අපිට මෙහෙම පිළිතුරු දෙන්න පුළුවන්. මුහුදු ජලය, මතුපිට ජලය, භූගත ජලය, වායු ගෝලීය ජලය, නැත්නම් ජල වාෂ්ප, ද්‍රවාසන්න ප්‍රදේශවල පවතින ඝන ජලය නැත්නම් අයිස්,
ඒ වගේම ජීව සෛල තුළ ඇති ජලය. හරි. අපි එහෙනම් දෙවෙනි ප්‍රශ්නයට යමු වෙමු. දෙවෙනි ප්‍රශ්نين අපිට අහලා තියෙන්නේ ජලයේ ගුණාත්මක භාවය තීරණය කිරීම සඳහා භාවිතා කරන රසායනික පාරාමිතින් දෙකක් සඳහන් කරන්න කියලා. එතකොට ජලයේ ගුණාත්මක භාවය තීරණය කිරීම සඳහා අපි යම් යම් පාරාමිතින් භාවිතා කරනවා. ප්‍රධාන ඒවා ගත්තොත් එහෙම ජෛව ඔක්සිජන් ඉල්ලුම නැත්නම් බොඩ් අගය, දෙවෙනි එක ජලයේ ලවණතාවය, ඒ වගේම ජලයේ බැරළෝහ මට්ටම, ඒ වගේම pH අගය, ඒ වගේම ජලයේ කඨිනත්වය, ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම. අපි මේ පාරාමිතින් වලින් ප්‍රධාන කිහිපයක් සාකච්ඡා කරමු. පළවෙනි එක ජලයේ ලවණතාවය. ජලයේ ලවණතාවය ඇති කරන්නේ ජල ද්‍රව්‍ය සෝඩියම් ක්ලෝරයිඩ්, කැල්සියම් ක්ලෝරයිඩ්, ඒ වගේම සෝඩියම් සල්ෆේට් වැනි ලවණ වලින්. ලවණතාවය මැනීමට ජලයේ විද්‍යුත් සන්නායකතාවය යොදා ගන්නවා. විද්‍යුත් සන්නායකතාවය මයින්නේ සෙන්ටිමීටරයට මයික්‍රොසීමන් වලින්. මෙම අගය 0.80 අතර තියෙනවා නම් එම ජලය බීමට සුදුසුයි. එතකොට අපි දෙවෙනි පාරාමිතිය විදිහට pH අගය සාකච්ඡා කරමු. pH අගය ඇති කරන්න. pH අගය කියන්නේ ආම්ලිකතාවයට ජලයේ ආම්ලිකතාවය ඇති කරන්නේ හයිඩ්‍රජන් අයන වලින්. pH අගය 6.5ත් 8.5ත් දක්වා ජලය පානය කරන්න සුදුසුයි. ඒ කියන්නේ pH අගය 4 ආසන්න නම් එම ජලය පානය කිරීම සඳහා වඩාත් සුදුසුයි. pH අගය ඉතා ඉහළ හෝ පහළ ජලය භාවිතා කිරීමෙන් යම් යම් සෞඛ්‍ය අහිතකර තත්ත්ව ඇති වෙන්න පුළුවන්. උදාහරණ විදිහට ඇස් දැවිල්ල ගැනීම, සම කැසීම, ශ්‍රේෂ්ඨ පවත්නා ස්ථානවන මුඛය සහ ආහාර මාර්ගයේ දැවිල්ල ඇති වෙන්න පුළුවන්. තුන්වෙනි පාරාමිතිය තමයි ජලයේ කඨිනත්වය. මෙම කඨිනත්වය ඇති වෙන්න බලපාන ප්‍රධාන අයන වර්ග විදියට අපිට හඳුනා ගන්න පුළුවන් කැල්සියම් අයන සහ මැග්නීසියම් අයන. මෙම කඨිනත්වය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් తాවකාලික කඨිනත්වය සහ අනිත් එක ස්ථිර කඨිනත්වය. తాවකාලික කඨිනත්වය ඇති කරන්නේ කැල්සියම් අයන සහ මැග්නීසියම් අයන වල කාබනේට හා බයිකාබනේට වලින්. ඒ වගේම ස්ථිර කඨිනත්වය ඇති කරන්නේ කැල්සියම් අයන වල සහ මැග්නීසියම් අයන වල ඩයිසල්ෆේට් අයන මගින්. එතකොට අපි ප්‍රශ්න පත්‍රයට යමුනොත් අපිට කලින් ස්ලයිඩ් එකේ දකින්න හම්බුණා මේ ජලයේ ගුණාත්මක භාවය තීරණය කරන රසායනික පාරාමිතින්. එතකොට අපිට මේ විදිහට උත්තර දෙන්න පුළුවන් මේකට බොඩ් අගය, pH අගය, බැරළෝහ මට්ටම, ඒ වගේම ජලයේ කඨිනත්වය, ඒ වගේම ජලයේ ලවණතාවය විදිහට. අපි තුන්වෙනි ප්‍රශ්නයට යමු. තුන්වෙනි ප්‍රශ්نين අපෙන් අහලා තියෙන්නේ ජලයේ ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම වැදගත් වන්නේ ඇයි කියලා. ජලය කියන්නේ ජීවයට ඉතා අත්‍යවශ්‍ය සාධකයක්. එම ජලයේ ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම අත්‍යවශ්‍යම වැදගත් දෙයක්. ප්‍රධාන වශයෙන් ජලයේ භාවිතය තීරණය කිරීමට මෙම ජලයේ ගුණාත්මක භාවය අවශ්‍ය වෙනවා. ඒ වගේම යම් කාර්යයක් සඳහා එම ජලය සුදුසුද නැද්ද යන්න තීරණය කිරීමටත් ජලයේ ගුණාත්මක භාවය සලකා බලන්න වෙනවා. උදාහරණ විදිහට අපි ගත්තොත් මෝටර රථ බැටරි සඳහා ආසුත්‍ර ජලය යොදා ගැනීමේදී pH අගය මනිනවා. ඒ වගේම පානීය ජලය සඳහාත් pH අගය, ලවණතාවය, ඒ වගේම ජලයේ කඨිනත්වයත් සලකා බලනවා. ඒ වගේම ගොඩනැගිලි කර්මාන්තය සඳහා ජලය යොදා ගැනීමේදී ලවණතාවය, කඨිනත්වය සහ pH අගය සලකා බලනවා. අපිට උදාහරණයක් විදිහට ගොඩනැගිලි කර්මාන්තයේදී යොදා ගන්නා සිමෙන්ති බදාම සඳහා ලවණ අධික ජලය යොදා ගන්නේ නැහැ. ඊට හේතුව වන්නේ ලවණතාවය අධික ජලය භාවිතා කිරීමෙන් ගොඩනැගිලි වල ශක්තිමත්භාවය අඩුවීමේ හැකියාවක් තිබෙන නිසා. ඒ වගේම රසායනික කර්මාන්ත සඳහා මෙම ජලයේ ගුණාත්මක භාවය සැලකිල්ලට ගන්නවා. එතකොට අපිට
පේපර් එකේ 3 වෙනි කොටසට අපිට මෙහෙම උත්තර දෙන්න පුළුවන්. ප්‍රධාන කාරණා දෙකක් විදියට ජලයේ භාවිතය තීරණය කිරීමට සහ යම් කාර්යයක් සඳහා එම ජලය සුදුසුද තීරණය කිරීමට. හරි. එහෙනම් දැන් අපි B කොටස සාකච්ඡා කරමු. නවීන ප්‍රතිදීප්ත බල්බයක රසදිය අඩංගුවේ. එම නිසා කැඩුණු ප්‍රතිදීප්ත බල්බ මගින් පරිසරයට මුදාහරින රසදිය පසේ එක්රැස් වන අතර පසුව භූගත ජලයට කාන්දු වේ. රසදිය ලීටරයට මිලිග්‍රෑම් 0.002කට වඩා ඇති දූෂිත ජලය පානය කිරීමට සුදුසු නොවේ. දැන් අපි B කොටස පළවෙනි ප්‍රශ්නෙට යන්න කලින් අපි දැනගමු මොකද්ද මේ රසදිය කියන්නේ? ඒ වගේම රසදිය ජලයට එකතු වෙන්නේ කොහොමද සහ ඒකෙන් තියෙන බලපෑම මොනවද කියලා. රසදිය කියන්නේ කාමර උෂ්ණත්වයේදී ද්‍රව අවස්ථාවේ පවතින බැර ලෝහයක්. මෙවැනි බැර ලෝහ ජලයට එකතු වීමෙන් ජලයේ දූෂිත වීම හා විෂ සහිත වීමේ හැකියාව වැඩි. ඒ වගේම දැන් අපි කතා කරමු රසදිය ජලයට එකතු වන අවස්ථා කිහිපයක් කෙටියෙන්. පසේ ඇති කනිජ ද්‍රව්‍ය සමග පවතින රසදිය ජලයට කාන්දු වීමෙන්, ඒ වගේම රසායනික කර්මාන්ත වලින්, විද්‍යුත් උපකරණ CFL බල්බ, ඒ වගේම රසදිය අඩංගු උෂ්ණත්වමාන, පීඩනමාන, ඒ වගේම වෛද්‍ය උපකරණ කැඩී යාමෙන් හා ඒවා සිදුවම පරිසරයට බැහැර කිරීම යන අවස්ථාවලදී රසදිය පරිසරයට එකතු වීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම රසදිය ශරීරගත වීමක් සිදු වෙන්න පුළුවන් වෙන්නේ එක්ක අපි රසදිය අඩංගු ජලය පානය කිරීමෙන් නැත්නම් රසදිය අඩංගු ආහාර අනුභව කිරීමෙන් තමයි ගොඩක් වෙලාවට මෙම රසදිය ශරීරගත වීමක් සිද්ධ වෙන්න පුළුවන්. රසදිය ශරීරගත වීමක් සිද්ධ වුණොත් ඇති වෙන්න පුළුවන් අහිතකර සෞඛ්‍ය තත්ත්ව සලකා බැලීමේදී ප්‍රධාන වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් ස්නායු වාද ඇතිවීම, ඒ වගේම වර්ණ දේහ බිඳ වැටීම, ඒ වගේම ආබාධ සහිත දරුවන් බිහිවීම වගේ අහිතකර තත්ත්ව. අපි රසදිය විෂවීමක් පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපිට හොඳම උදාහරණයක් විදිහට හඳුන්වන්න පුළුවන් මිනමාටා ඛේදවාචකය. මිනමාටා ඛේදවාචකය 1956 දී ජපානයේ මිනමාටා ප්‍රදේශයේ ජීවත් වන මිනිසුන්ට දීර්ඝ කාලයක් තිස්සේ රසදිය ශරීරගත වීමෙන් රෝගීන් 10ක් පමණ මියගොස් ඒ වගේම තවත් විශාල ප්‍රමාණයක් ආබාධිත කර අවසන් වුණු ව්‍යසනයක් විදිහට තමයි මිනමාටා ඛේදවාචකය හඳුන්වන්නේ. හරි, දැන් අපි අපේ B කොටසේ පළවෙනි ප්‍රශ්නයට යමු. පළවෙනි ප්‍රශ්نين අහන්නේ එක් කැඩුණු ප්‍රතිදීප්ත බල්බයකින් ජලයේ දූෂණය වීම නිසා පානය කිරීමට නුසුදුසු විය හැකි උපරිම ජල පරිමාණ ගණනය කරන්න කියලා. එතකොට මෙතනින් දීලා තියෙනවා රසදිය මිලිග්‍රෑම් 0.002කින් ජලයේ ලීටර් එකක් සම්පූර්ණයෙන්ම දූෂණය කිරීමේ හැකියාව පවතින බව. එතකොට අපෙන් අහන්නේ මෙතනදී මිලිග්‍රෑම් 4කින් දූෂණය වෙන්න පුළුවන් උපරිම ජල පරිමාව කොච්චරද කියලා. එතකොට අපිට මේකෙන් අපිට පුළුවන් මේ මිලිග්‍රෑම් 4 0.002කින් බෙදලා ලබා ගන්න දූෂණය වෙන්න පුළුවන් උපරිම ජල පරිමාව ලීටර් 2000යි කියලා. හරි. අපි එහෙනම් B කොටසේ දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ ජලයේ ඇති බැරලෝහ ඉවත් කිරීම සඳහා ජලය බීමට සුදුසු කිරීම සඳහා භාවිත කළ හැකි ක්‍රම දෙකක් නම් කරන්න. හරි. බැරලෝහ කියන්නේ පරමාණු ක්‍රමාංකය 21ට වැඩි ලෝහ හෝ ලෝහාලෝහ දල වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන් බැරලෝහ කියලා. ඇටම් බැරලෝහ ශරීරයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය විදිහට කටයුතු කරනවා. උදාහරණ විදිහට යකඩ, ඒ වගේම සිංක් සහ මැග්නීසියම් හඳුන්වන්න පුළුවන්. සමහර බැරලෝහ තිබෙනවා
ඒවේ කුඩා සාන්ද්‍රණ අත්‍යවශ්‍යයි. නමුත් ඒකේ සාන්ද්‍රණය වැඩි වුණොත් ඒ ඉතාමත් විෂදායකයි. අපි උදාහරණ විදිහට ගත්තොත් කොපර්, ටින්, ඒ වගේම කෝබෝල්ට් කියන ඒවා මේ වගේ අධිසාන්ද්‍රණ විෂදායක තත්වයකට ඇති කරන බැරලෝහ තමයි බැරලෝහ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අපි කතා කළා කලින් ප්‍රශ්නයකදී රසදිය ගැන. රසදිය කියන්නේ ඉතාමත් විෂදායක බැරලෝහයක්. රසදිය වලට අමතරව ලෙඩ්, ක්‍රෝමියම්, කැඩ්මියම් කියන ඒවා ඉතාමත් විෂදායක බැරලෝහ කාණ්ඩයට අයිති වෙනවා. ඒ වගේම කැඩ්මියම් කියන්නේ ඉතාමත් විෂදායක බැරලෝහයක්. කැඩ්මියම් කාර්මික ද්‍රව්‍ය වලින් සහ ඉවත දමන විද්‍යුත් උපකරණ දිරාපත් වීමෙන් සහ නිකල් කැඩ්මියම් බැටරි මගින් පරිසරයට එකතු වෙනවා. ඒ වගේම කැඩ්මියම් නිසා ඇති වෙන්න පුළුවන් අහිතකර සෞඛ්‍ය ගැටලු විදිහට අධිරුධිර පීඩනය, ඒ වගේම වකුගඩු විනාශ වීම සහ රතු රුධිර සෛල විනාශ වීම කියන ඒවා දක්වන්න පුළුවන්. ඊළඟට ලෙඩ් කියන්නේ ඊයම් සහිත පෙට්‍රල් භාවිතයෙන් විශාල වශයෙන් මෙයා පරිසරයට එකතු වෙනවා. ඊයම් නිසා ඇති වෙන්න පුළුවන් අහිතකර සෞඛ්‍ය ගැටලු විදිහට වකුගඩු අක්‍රිය වීම, ඒ වගේම ස්නායු සහ ලිංගික පද්ධති ආශ්‍රිතව සංකූලතා ඇතිවීම, ඒ වගේම ස්නායු පද්ධති ආශ්‍රිතව සංකූලතා ඇතිවීම, ඒ වගේම කුඩා ළමුන්ගේ මානසික වර්ධනයට බාධා ඇතිවීම කියන රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. බැරලෝහ සහිත ජලය පිරිසිදු කිරීමේදී අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රම 3ක් තියෙනවා. පළවෙනි එක තමයි විද්‍යුත් කාන්දු පෙරණ. දෙවෙනි එක පසු ආශ්‍රිතය. තුන්වෙනි එක අයන හුවමාරු පෙරණ. හරි. දැන් අපිට පුළුවන් B කොටසේ දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න මෙන්න මේ විදිහට විද්‍යුත් කාන්දු පෙරණය, ඒ වගේම පසු ආශ්‍රිතය සහ අයන හුවමාරු පෙරණ තමයි බැරලෝහ සහිත ජලය පිරිසිදු කිරීමට යොදාගන්නේ. හරි. දැන් අපි තුන්වෙනි ප්‍රශ්නෙට යමු. තුන්වෙනි ප්‍රශ්نين අහන්නේ කෘෂිකාර්මික කටයුතු සහ බැරලෝහ වලින් දූෂිත පස් භාවිතා කිරීමෙන් ඇතිවන ප්‍රධාන අහිතකර බලපෑම් දෙකක් ලයිස්තු කරගන්න කියලා. එතකොට දූෂිත බැරලෝහ සහිත දූෂිත පස් භාවිතා කිරීමෙන් අපිට නිගමනය කරන්න පුළුවන් මෙම බැරලෝහ භූගත ජලයට හෝ මතුපිට ජලයට කාන්දු වීම, ඒ වගේම අපි ඒ පස් යොදාගෙන නිෂ්පාදනය කරන එළවලු විෂ සහිත වීම, ඒ වගේම එම එළවලු නිෂ්පාදනය කරන එළවලු ආහාරයට ගන්නා පුද්ගලයන් අහිතකර සෞඛ්‍ය තත්ත්වවලට ඇතිවීම කියන දේවල් අපිට මේ ප්‍රශ්නේ උත්තර විදිහට දක්වන්න පුළුවන්. හරි. දැන් අපි පළවෙනි ප්‍රශ්නේ C කොටසට යමු. C කොටසින් අහලා තියෙන්නේ සමහර විද්‍යාඥයන් සැක කරන්නේ සමහර මැටි කර්මාන්තවලදී ආහාර පිසීම සඳහා භාවිතා කරන භාජන නිෂ්පාදනය සඳහා බැරලෝහ වලින් දූෂිත මැටි භාවිතා කරන බවයි. C කොටසේ පළවෙනි ප්‍රශ්නේ බැරලෝහ වලින් දූෂිත මැටි භාවිතයෙන් නිපදවන මැටි භාජන ආහාර පිසීම සඳහා භාවිතා කිරීමෙන් ඇතිවන අහිතකර බලපෑම් කුමක්ද? අපි දැන් කලින් සාකච්ඡා කරා බැරලෝහ වලින් ඉන්න පුළුවන් අහිතකර තත්ත්ව. ඒ විදිහට අපිට මේකට නිගමනය කරලා කියන්න පුළුවන් එම් භාජන වල පිසින ආහාර දූෂණය වීම සහ විෂදායක වීම, ඒ වගේම ආහාර වලට බැරලෝහ එකතු වීම සහ එම බැරලෝහ ශරීරගත වීම නිසා අහිතකර සෞඛ්‍ය තත්ත්ව ඇතිවීම කියන ඒවා මේ ප්‍රශ්නෙට උත්තර විදිහට දක්වන්න පුළුවන්. හරි. අපි C කොටසේ දෙවෙනි ප්‍රශ්නෙට යමු. හරි. අපි දැන් දෙවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. බැරලෝහ වලින් දූෂිත මැටි
භාවිතයෙන් සාදන ලද මැටි භාජන භාවිතා කිරීමට පෙර ලුණු වතුර පුරවා දීර්ඝ කාලයක් නටවා ගැනීමෙන් එමගින් සිදුවන අහිතකර බලපෑම් බොහෝ විට අවම කරගත හැකිය. මේ පිටුපස ඇති විද්‍යාත්මක හේතුව පහදන්න. ඇත්තටම මෙතනදී සිදුවෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක්. මෙහිදී ලුණු ජලය නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මෙහිදී මැටි භාජනයේ සාදා ඇති මැටිවල අඩංගු බැරලෝහ සමග සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රතික්‍රියා කර සෝඩියම් අයන ඒ ලෝහ අයන සමග හුවමාරු වීමක් සිදු වෙනවා. එමගින් භාජනයේ ඇතුළත ඇති බොහෝ බැරලෝහ ඉවත් කර ගැනීමට අපිට පුළුවන්. ඒක තමයි මෙම දෙවෙනි ප්‍රශ්නයට උත්තරේ විදිහට අපිට දක්වන්න පුළුවන්. හරි. දැන් අපි ඊළඟට පළවෙනි ප්‍රශ්නේ D කොටසට යමු. එළවලු තෙල් මිශ්‍ර කර ඇති බාල කරන ලද ගිතෙල් හඳුනා ගැනීම සඳහා තුනී ස්තර වර්ණ ලේප ශිල්පය නැත්නම් TLC භාවිතා කළ හැකියි. පිරිසුදු ගිතෙල් සාම්පලයක් එළවලු තෙල් මගින් බාල කරන ලද ගිතෙල්ලයි සැකකරන නියදියක් සහ එළවලු තෙල් සාම්පලයක් TLC මගින් පරීක්ෂා කරන ලදී. අපි දැන් D කොටසේ පළවෙනි ප්‍රශ්නයට යන්න කලින් අපි සාකච්ඡා කරමු මොකද්ද මේ ස්වභාවික ප්‍රභවයකින් ඖෂධ නිස්සාරණය කරනවා කියන්නේ. ඒ වගේම අපි ප්‍රශ්නයට අදාළව තුනී ස්තර වර්ණ ලේප ශිල්පයේදී මොකද්ද ක්‍රියාත්මක වන ක්‍රමවේදය කියලා. ස්වභාවික ප්‍රභවයකින් ඖෂධ නිස්සාරණය. ස්වභාවික ප්‍රභවයකින් ඖෂධයක් නිස්සාරණය කර ගැනීමේදී මුලින්ම කරන්න ඕන ස්වභාවික ප්‍රභවයෙන් අසංශුද්ධ ඖෂධය වෙන් කරගන්න එක. ඒ සඳහා භාවිතා කරන ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ද්‍රාවක නිස්සාරණ ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි තෙරපීම්. ඒ වගේම තුන්වෙනි එක තමයි හුමාල ආසවණය. මේ හුමාල ආසවණයේදී කොටස් දෙකක් තියෙනවා. එකක් ජලය සමග තැම්බීම සහ හුමාලයේ ගැටීමට සැලැස්වීම කියන එක. ඊට පස්සේ ඖෂධයේ අසංශුද්ධ ඵලයෙන් සංශුද්ධ ඵලය වෙන් කරගන්න ඕන. ඒ සඳහා අපි භාවිතා කරන පුනස්පටිකීකරණය සහ වර්ණ ලේප ශිල්පය. පුනස්පටිකීකරණයේ ක්‍රියාවලියේදී සිදුවෙන්නේ අසංශුද්ධ ඵලය සුදුසු ද්‍රාවකයක දිය කර නැවත ස්පටිකීකරණය කිරීම. ඒ වගේම දෙවෙනියට තියෙන වර්ණ ලේප ශිල්පය අපි සාකච්ඡා කළොත් වර්ණ ලේප ශිල්පයේදී ඇත්තම සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ සංයෝග වෙන් කිරීමට සහ සංයෝග සංශුද්ධ කිරීමට. වර්ණ ලේප ශිල්ප ක්‍රමයේදී ප්‍රධාන ක්‍රම තුනක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි කඩදාසි වර්ණ ලේප ශිල්පය. දෙවෙනි ක්‍රමය තමයි තුනී ස්තර වර්ණ ලේප ශිල්පය. ඒ වගේම තුන්වෙනි ක්‍රමය තමයි සම්ම වර්ණ ලේප ශිල්පය. ප්‍රශ්නයට අදාළව අපි තුනී ස්තර වර්ණ ලේප ශිල්පය පිළිබඳව අවධානය යොමු කරමු. තුනී ස්තර වර්ණ ලේප ශිල්පයේ ශිල්ප ක්‍රමයේදී ස්ථිතික කලාපයේ විදියට අපි යොදාගන්නේ සිලිකා. මෙහිදී සිලිකා ජලය සමග මිශ්‍ර කරලා පල්පයක් හදා ගන්නවා. මෙම පල්පය කදාවක් මත ස්තරයක් ආකාරයෙන් සකස් කරගෙන හොඳින් වේලා ගන්න ඕනේ. ඊට පස්සේ වේලාගත් එම ස්තරය මත පැන්සලක් භාවිතයෙන් පදනම් රේඛාව ලකුණු කර ඒ මත පාලක සාම්පලය හා නොදන්න සාම්පලයෙන් බිඳුව බැගින් යොදා පරීක්ෂා සිද්ධ කරනවා. ඊට පස්සේ අපේ ප්‍රශ්නයට අදාළව
අපි මේදී පාලක සාම්පලය ලෙස පිරිසිදු ගිතෙල් සහ එළවලු තෙල් සාම්පල භාවිතා කරන්න ඕන. ඊට පස්සේ දැන් අපි නොදන්න සාම්පල විදිහට මෙතනදී භාවිතා කරන්නේ එළවලු තෙල් මගින් බාල කරන ලද ගිතෙල්යයි සැක කරන නියදිය. හරි. දැන් අපි ආයෙත් අපි ප්‍රශ්න පත්‍රයට යමු. ඩී කොටසේ පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මෙම TLC පරීක්ෂණයේදී පිරිසිදු ගිතෙල් සහ එළවලු තෙල් සාම්පල භාවිතා කිරීමට හේතුව පැහැදිලි කරන්න කියලා. එතකොට අපිට දැන් මෙතනදී අපි නොදන්න සාම්පලය තමයි අර එළවලු තෙල් මගින් බාල කරන ලද ගිතෙල් යයි සැක කරන නියදිය. ඒ වගේම අපිට පාලක සාම්පල් විදිහට මෙතනදී ලැබිලා තියෙන පිරිසිදු ගිතෙල් සාම්පලය සහ පිරිසිදු එළවලු තෙල් සාම්පලය. එතකොට මෙතනදී අහන්නේ අපින් පිරිසිදු ගිතෙල් සහ එළවලු තෙල් සාම්පල භාවිත කිරීමට හේතුව මොනවද කියලා. එතකොට අපිට මේක ලියන්න පුළුවන් පාලක සාම්පල ලෙස යොදා ගැනීමට, ඒ වගේම පාලක පරීක්ෂණ සිදු කිරීමට, ඒ වගේම එළවලු තෙල් පවතින බව හඳුනා ගැනීමට. මේ විදිහට තමයි අපිට මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර දක්වන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් අපි D කොටසේ දෙවෙනි ප්‍රශ්නයට යමු. බාල කරන ලද ගිතෙල් සාම්පලයක් සඳහා අපේක්ෂිත TLC ප්‍රතිඵලය පැහැදිලි කරන්න. ඒ කියන්නේ දැන් අපි මෙතනදී පරීක්ෂණය සිදු කරුවොත් ඒ සිදු කරන පරීක්ෂණයේ අපේක්ෂිත ප්‍රතිඵලය මොකක්ද කියලා තමයි මේ අහන්නේ. එතකොට අපි දන්නවා අපිට පාලක සාම්පල් දෙකක් තිබ්බා. එකක් ගිතෙල් සාම්පලය, අනිත් එක එළවලු තෙල් සාම්පලය. එතකොට සාමාන්‍යයෙන් එළවලු තෙල් වලින් බාල කරන ලද ගිතෙල් සාම්පලයේදී එළවලු තෙල් සහ ගිතෙල් දෙකම අඩංගු වෙන්න ඕනේ. එතකොට අපිට මේ පරීක්ෂණයේදී ලැබෙන්නේ මිශ්‍රිතයයි සැක කෙරූ ගිතෙල් සාම්පලයේ පිරිසිදු ගිතෙල් සහ එළවලු තෙල් යන දෙකක අඩංගු වී තිබෙන බව. මේක තමයි අපිට අපේක්ෂා කරන්න පුළුවන් ප්‍රතිඵලය වෙන්නේ. හරි. අපි දැන් D කොටසේ තුන්වෙනි ප්‍රශ්නෙට යමු. එළවලු තෙල් සමග මිශ්‍ර කළ ගිතෙල් වලට මිල සමාන එළවලු තෙල් සමග මිශ්‍ර කළ ගිතෙල් වල මිල පිරිසිදු ගිතෙල් වල මිලට වඩා අඩුය. නිෂ්පාදකයෙකු බාල කරන ලද ගිතෙල් විකිණීම මගින් බලාපොරොත්තු වන අපේක්ෂාවන් දෙකක් පැහැදිලි කරන්න. හරි. මෙතනදී අපිට කියන්න පුළුවන් මෙම නිෂ්පාදකයා අසාධාරණ විදිහට වැඩි ආදායමක් ලබා ගැනීම අපේක්ෂාවෙන් මෙම ගිතෙල් වලට එළවලු තෙල් මිශ්‍ර කරලා විකිණීම සිදු කරන නිසා. ඒ වගේම ඊළඟ එක ගිතෙල් නිෂ්පාදන පිරිවැය අඩු කරගන්නට. ගිතෙල් පිරිසිදු ගිතෙල් බෝතලයක් නිෂ්පාදනය කරනවට වඩා ලාභදායකයි එළවලු තෙල් මිශ්‍ර කරලා ගිතෙල් සාම්පලයක් ගිතෙල් බෝතලයක් නිෂ්පාදනය කරන එක. එතකොට මෙතනදී ගිතෙල් නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමට එක අපේක්ෂාවක් වෙන්න පුළුවන් ඔහුගේ. එතකොට තුන්වෙනි කරුණ විදිහට අපිට කියන්න පුළුවන් වැඩි ඉල්ලුම සපුරාලීමට. දැන් අපි යමු අපේ ප්‍රධාන ප්‍රශ්නාංක දෙකට. හරි. අපි දැන් දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නේ විදිහට අපි ලැබිලා තියෙන 2016 A-level paper එකේ 8 වෙනි ප්‍රශ්නේ AB කොටස් දෙක. කාර්මික ක්‍රියාවලි කිහිපයක් එකිනෙකට සම්බන්ධ වන අයුරු පහත ගැලීම් සටහනින් දක්වා ඇත. මේව ගැලීම් සටහනක් දීලා තියෙනවා. අපි දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ පළවෙනි ප්‍රශ්නෙට මෙම ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා ස්වභාවික අමුද්‍රව්‍ය තුනක් සඳහන් කරන්න. එතකොට අපි ක්‍රියාවලියට ගියොත් අපිට මෙතන පැහැදිලිව දැක ගන්න පුළුවන් ස්වභාවික අමුද්‍රව්‍ය තුනක් තියෙනවා.
පළවෙනි එක තමයි ඇපටයිට්. මේ ඇපටයිට් වල සූත්‍රය දක්වලා තියෙන්නේ. ඒ වගේම තෙල්, ඒ වගේම තමයි බ්‍රයින් ද්‍රාවණය. මේ බ්‍රයින් ද්‍රාවණය කියන්නේ සම්තෘප්ත සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයකට. ඒ කියන්නේ සම්තෘප්ත ලුණු ද්‍රාවණයකට තමයි මේ බ්‍රයින් ද්‍රාවණය කියලා කියන්නේ. එතකොට අපිට පළවෙනි ප්‍රශ්නෙට උත්තර විදියට දෙන්න පුළුවන් බ්‍රයින් ද්‍රාවණය, තෙල්, ඒ වගේම ඇපටයිට්. හරි. දැන් අපි ඒ කොටසේ දෙවෙනි ප්‍රශ්නයට එමු. කාර්මික ක්‍රියාවලිය සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී සැලකිය යුතු සාධක දෙකක් නම් කරන්න. අපි යම්කිසි කාර්මික ක්‍රියාවලියකට අවශ්‍ය අමුද්‍රව්‍ය තෝරගන්නකොට එම අමුද්‍රව්‍ය පහසුවෙන් ලබා ගන්න හැකි වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒ ලබා ගන්න අමුද්‍රව්‍ය ඉහළ සංශුද්ධතාවයකින් යුතු වෙන්න ඕනේ. ඒ වගේම අපි ලබා ගන්න අමුද්‍රව්‍ය විශාල වශයෙන්, ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ පිළිතුරු තමයි අපිට දෙවෙනි ප්‍රශ්නෙට දෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඒ කොටසේ තුන්වෙනි ප්‍රශ්නයට එමු. කෙටි කාලීන භෝග සඳහා ඇපටයිට් සුදුසු පොහොරක් නොවන්නේ ඇයි? මේ ප්‍රශ්නෙට උත්තර ලබා දෙන්න ඉස්සෙල්ලා අපි මුලින් දැනගන්න ඕනේ ඇපටයිට් කියන්නේ මොනවද? ඒ වගේම මේ ෆොස්ෆරස් පොහොරවල ක්‍රියාවලිය මොකක්ද කියලා. ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය. ශාකවල වර්ධනයට අවශ්‍ය ෆොස්ෆරස් සංයෝග ලබා දීම සඳහා මේ ෆොස්ෆේට් පොහොර යොදා ගන්නවා. ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනයේ මූලික අමුද්‍රව්‍ය විදිහට භාවිත කරන්නේ ඇපටයිට් නැමැති khනිජ වර්ගය. රසායනික සංයුතිය අනුව බැලුවොත් ඇපටයිට් අපිට කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි ෆ්ලෝරෝ ඇපටයිට්. දෙවෙනි එක තමයි ක්ලෝරෝ ඇපටයිට්. ඒ වගේම තුන්වෙනි එක තමයි හයිඩ්‍රොක්සි ඇපටයිට්. මෙම ඇපටයිට් වල සූත්‍රයේ මේ අවසානයේ තියෙන X කියන කොටස විතරයි මේ විදිහට වෙනස් වෙලා තියෙන්නේ. ෆ්ලෝරෝ ඇපටයිට් වල ක්ලෝරින් ඇවිල්ලා තියෙනවා. ක්ලෝරෝ ඇපටයිට් වල ක්ලෝරින් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම හයිඩ්‍රොක්සි ඇපටයිට් වල සූත්‍රයේ අන්තිමට OH කාණ්ඩයක් ඇවිල්ලා තියෙනවා. හරි. ඇපටයිට් වල ජලයේ ද්‍රාව්‍යතාව ඉතාමත් අඩුයි. ඒ කියන්නේ ඇපටයිට් යොදාගන්නේ සාමාන්‍යයෙන් දීර්ඝ කාලීන භෝග සඳහා විතරයි. ඒ නිසා කෙටි කාලීන භෝග සඳහා ඇපටයිට් පොහොර ලෙස යෙදීම යෝග්‍ය නොවේ. හරි. දැන් අපි හිතනවා අපිට ලැබුණේ කියලා අපිට තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර විදියට ලැබුණේ කියලා. ඒ තමයි කෙටි කාලීන භෝග සඳහා ඇපටයිට් සුදුසු පොහොරක් නොවන්නේ ඇපටයිට් වල ජල ද්‍රාව්‍යතාව ඉතා අවම හින්දා. ඇපටයිට් සාමාන්‍යයෙන් යොදාගන්නේ දීර්ඝ කාලීන භෝගවල පොල් වගේ වගාවන්ට. හරි. දැන් අපි හතරවෙනි ප්‍රශ්නෙට යමු. හතරවෙනි ප්‍රශ්نين අහලා තියෙන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ භාවිතයෙන් ඇපටයිට් කෙටි කාලීන භෝග සඳහා සුදුසු පොහොරක් බවට පත් කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න කියලා තියෙනවා. එතකොට මේ දීර්ඝ කාලීන භෝග සඳහා පමණක් භාවිත කරන ඇපටයිට් පොහොර විදිහට භාවිත කරන ඇපටයිට් අපිට කෙටි කාලීන භෝග සඳහා භාවිත කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රියාවලි දෙකක් හරහා. පළවෙනි එක තමයි ඇපටයිට් khනිජය ප්‍රමාණවත් වෙන පරිදි කුඩු කිරීම. දෙවෙනි ක්‍රියාවලිය තමයි ඒ කුඩු කරගත්ත ඇපටයිට් khනිජය රසායනික ප්‍රතික්‍රියාවකට ලක් කිරීම. මෙහිදී සිදු කරන්නේ පළමු පියවරේදී ප්‍රමාණවත් පරිදි කුඩු කරගත් ඇපටයිට් වල ජල ද්‍රාව්‍යතාවය වැඩි කිරීම.
මෙම ක්‍රියාවලියෙන් පසුව නිපදවන පොහොර අපි හඳුන්වනවා ෆොස්ෆේට් පොහොර කියලා. මෙම ෆොස්ෆේට් පොහොර කෙටි කාලින භෝග සඳහා ගොඩක් යෝග්‍යයි. ප්‍රධාන වශයෙන් ආකාර කිහිපයක් තියෙනවා ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය. පළවෙනි ආකාරය තමයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය යොදාගෙන ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය. දෙවැනි ආකාරය තමයි සල්ෆියුරික් අම්ලය යොදාගෙන ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය. මෙම සල්ෆියුරික් අම්ලය යොදාගෙන නිෂ්පාදනය කරන ෆොස්ෆේට් පොහොර වලට ෆොස්ෆේට් පොහොර හඳුන්වනවා සිංගල් සුපර් ෆොස්ෆේට් නැත්නම් SSP කියලා. ඒ වගේම තුන්වෙනි ආකාරය තමයි ෆොස්ෆරික් අම්ලය යොදාගෙන නිෂ්පාදනය කරගන්න පුළුවන් ෆොස්ෆේට් පොහොර. ෆොස්ෆරික් අම්ලය යොදාගෙන නිෂ්පාදනය කරන ෆොස්ෆේට් පොහොර අපි හඳුන්වනවා ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් නැත්නම් TSP කියලා. ඒ වගේම සෝඩියම් කාබනේට් යොදාගෙන එම මිශ්‍රණය සෙල්සියස් අංශක 900කට පමණ ඉහළ උෂ්ණත්වයකට රත් කරලා අපිට පුළුවන් ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය කරන්න. ඒ වගේම සර්පන්ටයින් කියන khනිජය නැත්නම් මැග්නීසියම් සිලිකේට් යොදාගෙන එම මිශ්‍රණය සෙල්සියස් අංශක 1200කට පමණ ඉහළ උෂ්ණත්වයකට රත් කරලා අපිට පුළුවන් ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය කරන්න. හරි අපේ මේ කොටසේ හතරවෙනි ප්‍රශ්නේ අහලා තිබ්බේ මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය භාවිතා කරලා ෆොස්ෆේට් පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන්. එතකොට අපිට මේ රසායනික සමීකරණය එතනට ගන්න පුළුවන්. එතකොට අපි යමු අපේ ප්‍රශ්න පත්‍රයට. හතරවෙනි කොටසෙන් අහලා තියෙන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය භාවිතයෙන් අපටයිට් කෙටිකාලින භෝග සඳහා සුදුසු පොහොරක් බවට පත් කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න කියලා. එතකොට අපි කලින් සාකච්ඡා කරා මේ අපටයිට් යොදාගෙන කොහොමද ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය කරන්න කියලා. ඒතකොට පළවෙනි පියවරේදී අනිවාර්යෙන් අපටයිට් khනිජය අවශ්‍ය ප්‍රමාණයට කුඩු කරගන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි පියවරේ තමයි අපි ඒ කුඩු කරගත්ත අපටයිට් ප්‍රමාණය රසායනික ප්‍රතික්‍රියාවකට ලක් කරන්නේ. එතකොට මෙතනදී හයිඩ්‍රොක්ලෝරික් අම්ලය භාවිතා කරලා තමයි රසායනික ප්‍රතික්‍රියාවක් කරන්නේ. එතකොට අපිට මේ රසායනික ක්‍රියාවලිය මෙතනට ලියන්න පුළුවන්. හරි අපි එහෙනම් දැන් යමු පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ පොහොර අධික ලෙස භාවිතා කිරීම නිසා ජල මූලාශ්‍ර කෙරෙහි ඇතිවිය හැකි අහිතකර බලපෑම් දෙකක් පැහැදිලි කරන්න කියලා. එතකොට අපි දන්නවා ෆොස්ෆේට් පොහොර කියන්නේ පෝෂක කොටස් ගණනාවකින් යුතු ඒ වගේම ජල ද්‍රාව්‍යතාවය ඉතා ඉහළ පොහොර වර්ගයක්. එතකොට මේ වගේ පොහොරක් ජල මූලාශ්‍රයකට එක් වුණොත් එම ජල මූලාශ්‍රයේ ඇති ඇල්ගී වර්ග එහෙම වර්ධනය වීම වැඩි වෙන්න පුළුවන්. එතකොට මේ ඇල්ගී වර්ධනය වීම වැඩි වුණොත් එම ජල මූලාශ්‍රවල සුපෝෂණ තත්ත්ව සහ ඒ වගේම බොඩ්ඩගය ඉහළ යාම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා ජලයේ ලවණතාවය ඒ වගේම කඨිනත්වය සහ බැර ලෝහ මට්ටමට බලපාන අයන වර්ග සහ ලෝහ. එතකොට මේ ක්‍රියාවල ෆොස්ෆේට් පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය වල අඩංගු වෙලා තියෙනවා බැර ලෝහ මට්ටමට බලපාන මේ මැග්නීසියම් වගේ ලෝහ වර්ග ඒ වගේම කඨිනත්වයට බලපාන කැල්සියම් සහ මැග්නීසියම් වගේ අයන වර්ග ඒ වගේම ලවණතාවයට බලපාන මෙන්න මේ වගේ කැල්සියම් ක්ලෝරයිඩ් වගේ ලවණ වර්ගත් මේ ෆොස්ෆේට් පොහොර ක්‍රියාවලිය වල අඩංගු වෙලා තියෙනවා. ඒක නිසා අපිට පස්වෙනි ප්‍රශ්නෙට මේ විදිහට උත්තර දෙන්න පුළුවන්. ඒ වගේම ජලයේ ලවණතාවය ඒ වගේම කඨිනත්වය බැර ලෝහ මට්ටම වැඩිවීම කියන විදිහට අපිට මේකට උත්තර දෙන්න පුළුවන්. ඒ වගේම ලවණතාවය කඨිනත්වය බැර ලෝහ මට්ටම වැඩි වුණොත් අපිට ඒ ජලය භාවිත කරන්න බැහැ. හරි. දැන් අපි පස්වෙනි ප්‍රශ්නෙට පිළිතුරු දීලා ඉවරයි. අපි යමු නම් B කොටසට. B කොටසේ පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ සාචීර කෝෂ භාවිතයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයේදී ඇස්බෙස්ටෝස් සාචීරය භාවිතයේ ඇති වැදගත්කම විස්තර කරන්න කියලා. එතකොට අපි මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා අපි මුලින් සාකච්ඡා කරලා ඉන්නේ මේ කෝස්ටික් සෝඩා නිෂ්පාදනය නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයේ
ක්‍රියාවලිය මොකක්ද කියලා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් කෝස්ටික් සෝඩා නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි මුහුදු ජලය. එතකොට අපි මේ මුහුදු ජලය සාමාන්‍යයෙන් ජල ප්‍රමාණය අඩු වෙන්න වාෂ්ප කරලා අපි හදා ගන්නවා සම්ප්‍රයුක්ත සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. මේ ද්‍රාවණය තමයි අපි නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගන්නේ. මේ සම්ප්‍රයුක්ත සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයටම තමයි බ්‍රයින් ද්‍රාවණයක් කියලා හඳුන්වන්නේ. එතකොට මේ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය අපි ඇතුල් කරන ප්‍රාචීර කෝෂයක් තුළට එහිදී ඒක එම ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනය කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරනවා. අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇස්බෙස්ටෝස් ප්‍රාචීරය සහිත ප්‍රාචීර කෝෂය සහ ඒ ක්‍රියාවලිය පිළිබඳව. මේ රූප සටහනින් දැක්වෙන්නේ ඇස්බෙස්ටෝස් ප්‍රාචීරය සහිත ප්‍රාචීර කෝෂයක ගල රූප සටහන. මෙහි සම්ප්‍රයුක්ත සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය වම් පසින් කෝෂයට ඇතුළු කරනවා. ඒ වගේම දකුණු පසින් ක්‍රියාවලියේ අවසාන ඵලය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් කෝස්ටික් සෝඩා පිටතට ගන්නවා. මෙතනදී වෙන්න තියෙනවා ප්‍රධාන ඉලෙක්ට්‍රෝඩ දෙකක් සහ බාහිර විභවාන්තරයක්. එක් ඉලෙක්ට්‍රෝඩයක් බාහිර විභවාන්තරයේ ධනාංකයට අනිත් ඉලෙක්ට්‍රෝඩය බාහිර විභවාන්තරයේ ඍණාංකයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ ඉලෙක්ට්‍රෝඩය ධන ආරෝපිතයි. ඒ වගේම මේක තමයි ඇනෝඩ් විදියට ක්‍රියා කරන්නේ. ඒ වගේම මේ ඉලෙක්ට්‍රෝඩය ඍණ ආරෝපිතයි. මේ ඉලෙක්ට්‍රෝඩය තමයි කැතෝඩ් විදියට ක්‍රියා කරන්නේ. එතකොට මේ තියෙන්නේ ඇස්බෙස්ටෝස් ප්‍රාචීරය. මේ ඇස්බෙස්ටෝස් ප්‍රාචීරය මගින් ප්‍රාචීර කෝෂය ප්‍රධාන කුටීර දෙකකට වෙන් කරනවා. ඇනෝඩ් කුටීරය සහ කැතෝඩ් කුටීරය කියලා. එතකොට මේ කෝෂය තුළ තිබෙන ක්‍රියාවලිය වන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය නැත්නම් ලුණු ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනයට ලක් කිරීම. එතකොට ලුණු ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනයට ලක් කිරීමේදී සෝඩියම් ක්ලෝරයිඩ් විඝටනය වෙනවා සෝඩියම් ධන අයන සහ ක්ලෝරින් ඍණ අයන විදිහට. ඒ වගේම මේක ජලීය ද්‍රාවණයක් හින්දා ජලයක් විඝටනය වෙනවා හයිඩ්‍රජන් ධන අයන සහ හයිඩ්‍රොක්සිල් නැත්නම් OH ඍණ අයන විදිහට. එතකොට අපි මේ විභවාන්තරය ඉලෙක්ට්‍රෝඩ දෙකට සැපයුවාම ද්‍රාවණයේ තියෙන ඍණ අයන මෙන්න මේ ඇනෝඩයේ දෙසට ඒ වගේම ද්‍රාවණයේ තියෙන ධන අයන ඍණාරෝපිත කැතෝඩයේ දෙසට ගමන් කරනවා. එතකොට ඇනෝඩයේ අසලදී ක්ලෝරින් ඍණ අයන ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා ක්ලෝරින් පරමාණුවක් බවට පත් වෙනවා. ඒ වගේ ක්ලෝරින් පරමාණුවක් තවත් ක්ලෝරින් පරමාණුවක් සමග සම්බන්ධ වෙලා ක්ලෝරින් වායුව විදිහට ඇනෝඩයේ අසලින් ඉවතට ගමන් කරනවා. ඒ වගේම මෙතනදී හයිඩ්‍රජන් ධන අයන ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන හයිඩ්‍රජන් පරමාණුවක් බවට පත් වෙනවා. මෙම හයිඩ්‍රජන් පරමාණුව තවත් හයිඩ්‍රජන් පරමාණුවක් සමග සම්බන්ධ වෙලා හයිඩ්‍රජන් වායුව විදිහට කැතෝඩයේ අතරින් ඉවතට ගමන් කරනවා. එතකොට මෙතනදී ක්ලෝරින් වායුව ඉවත්වන්න මෙතන තිබෙන OH ඍණ අයන සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒ වගේම මෙතනින් H ධන අයන නැත්නම් හයිඩ්‍රජන් පිටවන්න සෝඩියම් ධන අයන සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට මෙම කෝෂය තුළ අවසාන වශයෙන් ඉතුරු වෙන්නේ මේ සෝඩියම් ධන අයන සහ OH ඍණ අයන විතරයි. එතකොට මේ සෝඩියම් ධන අයනයි OH ඍණ අයනයි එකතු වෙලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය වෙනවා. ඒක තමයි මේ ප්‍රාචීර කෝෂයේ සරල
ක්‍රියාවලිය. එතකොට අපි දැන් මේ කතා කරපු රසායනික ප්‍රතික්‍රියාවල සමීකරණ ටික සලකා බලමු. හරි. මම කලින් සඳහන් කරා වගේ සෝඩියම් ක්ලෝරයිඩ් විඝටනය වීමේදී ක්ලෝරින් ඍණායන හා සෝඩියම් ධනායන සෑදෙනවා. ඒ වගේම ජලය නැත්නම් H2O විඝටනය වීමේදී OH ඍණායන සහ හයිඩ්‍රජන් ධනායන සෑදෙනවා. ඒ වගේම ඇනෝඩය අසල සිදුවන ප්‍රතික්‍රියා සලකුවොත් එහිදී ක්ලෝරින් ඍණායන ඉලෙක්ට්‍රෝන පිට කරලා ක්ලෝරින් පරමාණු බවට පත් වෙනවා. ඒ ක්ලෝරින් පරමාණු යුගල් වශයෙන් එකතු වෙලා ක්ලෝරින් වායු අණු නිපදවනවා. මේ ඇනෝඩය අසල සිදුවන මේ ප්‍රතික්‍රියාව ඔක්සිහරණය කියලා හඳුන්වනවා. එතකොට අපි කැතෝඩය අසල සිදුවන ප්‍රතික්‍රියාව සලකුවොත් එහිදී සිදුවන්නේ හයිඩ්‍රජන් ධනායන ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන හයිඩ්‍රජන් පරමාණු බවට පත් වෙනවා. මෙහෙම හැදෙන හයිඩ්‍රජන් පරමාණු යුගල් වශයෙන් එකතු වෙලා හයිඩ්‍රජන් වායු අණු නිපද වෙනවා. එතකොට අපි සම්පූර්ණ ක්‍රියාවලියම මේ සමීකරණයට ගොනු කරාම අපිට ලැබෙන සමීකරණය H2O සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කරනවා හැදෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අණු දෙකක් ඊට අමතරව අතුරු ඵල විදියට ක්ලෝරින් වායු සහ හයිඩ්‍රජන් වායුව නිපද වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෑදීම මම කලින් සඳහන් කර ආකාරයට ඇනෝඩය අසලින් ක්ලෝරින් වායුව පිටවීම නිසා ඒ අතර ක්ලෝරින් ඍණායන සාන්ද්‍රණය අඩු වෙන අතර OH ඍණායන සාන්ද්‍රණය ඒ අතර වැඩි වෙනවා. කැතෝඩය අසලින් හයිඩ්‍රජන් වායුව පිටවීම නිසා ඒ අතර හයිඩ්‍රජන් ධනායන සාන්ද්‍රණය අඩු වන අතර සෝඩියම් ධනායන සාන්ද්‍රණය වැඩි වෙනවා. මේ සෝඩියම් ධනායන සහ OH ඍණායන එකිනෙක සම්බන්ධ වෙලා අවසාන ඵලය වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් කෝස්ටික් සෝඩා නිෂ්පාදනය වීම සිදු වෙනවා. මොනවද මේ සෝඩියම් හයිපොක්ලෝරයිඩ් කියන්නේ? අවසාන ඵලය වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ක්ලෝරින් ඍණායන සම්බන්ධ වෙලා මේ සෝඩියම් හයිපොක්ලෝරයිඩ් සාදනවා. මේ සෝඩියම් හයිපොක්ලෝරයිඩ් සෑදීම සිදු නොවිය යුතු ප්‍රතික්‍රියාවක්. එසේ සිදුවීමෙන් වෙන්නේ අවසාන ඵලයේ විදියට අපිට අවශ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය අඩු වීම. මේ සෝඩියම් හයිපොක්ලෝරයිඩ් සෑදීම වැළැක්වීම සඳහා කෝෂය සඳහා අපි යොදා ගන්නවා ඇස්බෙස්ටෝස් ප්‍රාචීරයක්. මේ ඇස්බෙස්ටෝස් ප්‍රාචීරය මගින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ක්ලෝරින් ඍණායන අතර ප්‍රතික්‍රියාවක් සිදුවීම වළක්වනවා. ඊට අමතරව ඇස්බෙස්ටෝස් ප්‍රාචීරය මගින් විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියේදී අයන හෝමාරු සඳහා ඉඩ ලබා දෙනවා. තවද ඇස්බෙස්ටෝස් ප්‍රාචීරය මගින් හයිඩ්‍රජන් වායුව සහ ක්ලෝරින් වායුව අතර ප්‍රතික්‍රියාව වළක්වනවා. මේ ඇස්බෙස්ටෝස් ප්‍රාචීරය තිබුණේ නැති වුණොත් හයිඩ්‍රජන් වායුව සහ ක්ලෝරින් වායුව අතර ප්‍රතික්‍රියාවක් සිදු වෙලා හයිඩ්‍රොක්ලෝරයිඩ් අම්ලය නිෂ්පාදනය වෙනවා. හරි. අපි දැන් යමු අපේ ප්‍රශ්න පත්‍රයට. B කොටසේ පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ ප්‍රාචීර කෝෂ භාවිතයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයේදී ඇස්බෙස්ටෝස් ප්‍රාචීරයේ භාවිතයේ ඇති වැදගත්කම විස්තර කරන්න කියලා. එතකොට කලින් ස්ලයිඩ් එකේදී මේ ප්‍රශ්නයට අදාළ පිළිතුරු තිබුණා. ඒ විදිහ අයන හෝමාරු සඳහා ඉඩ ලබා දීම, ඒ වගේම හයිඩ්‍රජන් සහ ක්ලෝරින් වායුව අතර ප්‍රතික්‍රියාව වැළැක්වීම, කෝෂය තුල සෝඩියම් හයිපොක්ලෝරයිඩ් සෑදීම වැළැක්වීම. මේ උත්තර තමයි මේ පළවෙනි ප්‍රශ්නෙට එන්නේ. අපි එහෙනම් B කොටසේ දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ ප්‍රාචීර කෝෂය තුල සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ බ්‍රයින් ද්‍රාවණය අඩංගු වේ. මෙම කෝෂ ද්‍රාවණය තුල අඩංගු වන ජල දූෂක කාරක දෙක නම් කරන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ඉතාමත් භාෂ්මික භාවයෙන් යුතු ද්‍රව්‍යයක්.
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ජලයේ ක්ෂාරීතාව වැඩි කරනවා. ඒ වගේම සෝඩියම් ක්ලෝරයිඩ් කියන අධික ලවණතාවයෙන් යුතු ද්‍රව්‍ය ඒ වගේ ද්‍රව්‍යයක් ජලයට එක් වුණොත් ජලයේ ලවණතාවය වැඩි කරනවා. එතකොට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ජල දූෂක කාරක දෙකක්. අපි එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට යමු. ක්ලෝරිනීකරණය ජලය අපූර්ණීකරණය සඳහා භාවිත කරන ප්‍රධාන ක්‍රම වලින් එකකි. ජලය අපූර්ණීකරණය සඳහා ඕසෝන් භාවිත කිරීම හා සැසඳීමේදී ක්ලෝරින් භාවිතයේ ඇති වාසිය සහ අවාසිය සඳහන් කරන්න. වාසිය විදිහට අපිට ලියන්න පුළුවන් ක්ලෝරින් ලාභදායක වීම, ඒ වගේම ප්‍රාග්ධනය අඩු වීම සහ ක්ලෝරින් ලබා ගැනීමේ පහසුව. ඒ වගේම අවාසිය විදිහට ලියන්න පුළුවන් ක්ලෝරින් නිසා ජලය ආම්ලික වීම, ඒ වගේම ජලයෙන් අප්‍රසන්න සුවඳක් හැමීම, ඒ වගේම ක්ලෝරින් සුවඳක් ජලයෙන් දැනීම කියන දේවල් ටික අපිට තුන්වෙනි ප්‍රශ්නේ විදිහට ලියන්න පුළුවන්. අපිට දෙවෙනි ප්‍රශ්නේ C කොටස විදිහට ලැබිලා තියෙන්නේ 2018 A level paper එකේ. 8 වෙනි ප්‍රශ්නේ A කොටස විදිහට ලැබුණු ප්‍රශ්නය කර්මාන්තයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන සම්පත් 5M සංකල්පය අනුව කාණ්ඩ පහකට බෙදිය හැකිය. මෙම සංකල්පය මගින් ප්‍රකාශ කරනු ලබන අත්‍යවශ්‍ය සම්පත් කාණ්ඩ දෙකක් නම් ක්‍රමවේදය, මෙතඩ් සහ අමුද්‍රව්‍ය මෙටීරියල්ස් වේ. C කොටසේ පළවෙනි ප්‍රශ්නය 5M සංකල්පයට අනුව කර්මාන්තයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන අනිකුත් සම්පත් කාණ්ඩ තුන මොනවාද? අපි 5M සංකල්පයට එන්න කලින් මොකද මේ රසායනික කර්මාන්තයක් කියන්නේ කියලා හඳුනාගෙන ඉමු. රසායනික කර්මාන්තයක් කියන්නේ බලශක්ති උපයෝගී කරගනිමින් අමුද්‍රව්‍ය රසායනික පරිණාමයකට භාජනය කොට නව ගුණාංග ඇති ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම රසායනික කර්මාන්තයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ රසායනික කර්මාන්තයක සිදුවන සම්පූර්ණ ක්‍රියාවලිය අපිට මේ විදිහට සටහනකින් නිරූපණය කරන්න පුළුවන්. සම්පත් නැත්නම් ඉන්පුට් කියලා කියනවා. ඒ වගේම රසායනික ක්‍රියාවලිය හෝ පරිවර්තනය process ඊළඟට output නැත්නම් නිමැවුම් කියලා කියනවා. නිමැවුම් වලට අදාළ වෙන්නේ නිමි හෝ අර්ධ නිමි භාණ්ඩ. හරි. අපි ඊළඟට සාකච්ඡා කරමු රසායනික කර්මාන්ත මොනවද කියලා. රසායනික කර්මාන්ත මූලිකවම ආකාර 4කට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි මූලික රසායනික ද්‍රව්‍ය කර්මාන්ත. මේ මූලික රසායනික ද්‍රව්‍ය කර්මාන්ත වලට අයිති වෙනවා බහුඅවයව වර්ග, ඒ වගේම කාබනික හා අකාබනික රසායනික ද්‍රව්‍ය, ඒ වගේම පොහොර වර්ග, ඉන්ධන පිළිපාදුවට අයත් වන රසායනික ද්‍රව්‍ය වගේ නිෂ්පාදනය කරන කර්මාන්ත තමයි මූලික රසායනික ද්‍රව්‍ය කර්මාන්ත කියලා හඳුන්වන්නේ. දෙවෙනි එක තමයි ජීව විද්‍යාත්මක රසායනික ද්‍රව්‍ය. එතකොට ජීව විද්‍යාත්මක රසායනික ද්‍රව්‍ය වලට අයිති වෙන්නේ විටමින්, ඒ වගේම බෙහෙත්, එන්සයිම, ප්‍රෝටීන, ඒ වගේම කෘමිනාශක වර්ග. ඒවා තමයි ජීව විද්‍යාත්මක රසායනික ද්‍රව්‍ය වලට අයිති වෙන්නේ. ඒත් තුන්වෙනි එක තමයි විශේෂිත රසායනික ද්‍රව්‍ය. විශේෂිත රසායනික ද්‍රව්‍ය වලට අයිති වෙනවා තීන්ත වර්ග, පිරිසිදුකාරක, ඒ වගේම උත්ප්‍රේරක, වර්ණකාරක වගේ ආදී විශේෂ රසායනික ද්‍රව්‍ය කර්මාන්ත වලට අයිති වෙනවා. ඒකට හතරවෙනි එක තමයි පාරිභෝගික රසායනික ද්‍රව්‍ය කර්මාන්ත. පාරිභෝගික රසායනික ද්‍රව්‍ය කර්මාන්ත වලට අයිති වෙන්නේ පාරිභෝගිකයන් ඉදින්දා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය වර්ග නිෂ්පාදනය කරන කර්මාන්ත. සබන් වර්ග, ඊට පස්සේ සේදුම් කාරක, ඇලවුම් කාරක, ඒ වගේම රූපලාවන්‍යයට ගැන රසායනික ද්‍රව්‍ය වගේ දේවල් මේකට අයිති වෙනවා. එතකොට අපි ඊළඟට සාකච්ඡා කරමු කර්මාන්තයකට අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී සැලකීමක් විය යුතු කරුණු මොනවද කියලා. පළවෙනි එක තමයි අමුද්‍රව්‍ය පහසුවෙන් ලබාගත හැකි වීම. දෙවෙනි එක තමයි ගන්න අමුද්‍රව්‍ය ඉහළ සංශුද්ධතාවයකින් යුතු වෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි අපි ගන්න අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණ වලින් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. දැන් ඊළඟට අපි යමු 5M සංකල්පයට. 5M සංකල්පය කියන්නේ
කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සාධක ලෙස අතීතයේදී භාවිත වුණු ශ්‍රමය ප්‍රාග්ධනීය භූමිය වගේ දේවල් වර්තමානයේදී මේ 5M සංකල්පය ලෙස හඳුන්වනවා. එතකොට 5M සංකල්පයේ පළවෙනි කර්ම තමයි මිනිසුන් නැත්නම් man. දෙවෙනි එක තමයි අමුද්‍රව්‍ය නැත්නම් material. ඒ වගේම මුදල් money. ඒ වගේම හතරවෙනි එක තමයි ක්‍රමෝපාය method. ඒ වගේම පස්වෙනි එක තමයි යන්ත්‍ර සූත්‍ර machinery. හරි. දැන් අපි අපේ ප්‍රශ්න පත්‍රයට යමු. පළවෙනි ප්‍රශ්نين අහලා තිබෙන්නේ 5M සංකල්පයට අනුව කර්මාන්තයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන අනිකුත් සම්පත් වන මොනවද කියලා මේ ක්‍රමවේදය නැත්නම් methods වල සහ අමුද්‍රව්‍ය materials වලට අමතරව. එතකොට අපිට මෙතන කියන්න පුළුවන් මිනිසුන් නැත්නම් man ඊට පස්සේ මුදල් money ඒ වගේම යන්ත්‍ර සූත්‍ර machinery. ඒ තුන තමයි පළවෙනි ප්‍රශ්නෙට එන්නේ. එතකොට අපි යමු C කොටසේ දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්نين අහලා තියෙන අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු දෙකක් සඳහන් කරන්න කියලා. එතකොට කලින් ස්ලයිඩ් එකේ දැක්කා අමුද්‍රව්‍ය තෝරා ගැනීමේ සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. පළවෙනි එක තමයි පහසුවෙන් ළඟා විය හැකි වීම. ඒ වගේම ගන්න අමුද්‍රව්‍ය ඉහළ සංසිද්ධතාවයකින් යුතු වීම. ඒ වගේ තමයි ගන්න අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණවලින් ලබාගත හැකි වීම. තුන්වෙනි ප්‍රශ්نين අහලා තියෙන්නේ නූතන 5M සංකල්පය තුළ ක්‍රමවේදය method සහ අමුද්‍රව්‍ය materials එක් කාණ්ඩයක් ලෙස සලකා අලෙවිකරණය marketing යන 5M කාණ්ඩය ඇතුළත අලුතින් එකතු කර ඇත. මෙම කාණ්ඩයේ වැදගත්කම විස්තර කරන්න. එතකොට අපි අලෙවිකරණය නැත්නම් marketing ගැන හිතලා මෙන්න මේ විදිහට අපිට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. නිෂ්පාදිත අවසාන ඵලය වෙළඳ පොලේ විකිණීම. දෙවැනියට ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණය සැපයීම. තුන්වෙනි කරුණ තමයි වෙළඳ පොලේ නිෂ්පාදිතයට වටිනාකම ලබා ගැනීමට කටයුතු කිරීම. ඒ වගේම හතරවෙනි කරුණ තමයි කර්මාන්ත වාණිජමය වශයෙන් සාර්ථක කර ගැනීමට. මේ විදිහට මේ තුන්වෙනි ප්‍රශ්නෙට අපිට පිළිතුරු දෙන්න පුළුවන්.